පහුගිය සතියේ මම බෝඩ් එක පාවිච්චි කරනවා පහුගිය සතියේ අපි සුද්ධ වර්තමාන අගය පිළිබඳව සාකච්ඡා කළා. බෝඩ් එක තව ටිකක් හැදුවොත් හරිනේ. සුද්ධ වර්තමාන අගය පිළිබඳව සාකච්ඡා කළා. මෙතෙන්දී සියලුම මුදල් ප්‍රවාහ වර්තමාන අගය සලකා බැලුවා. සියලුම මුදල් ප්‍රවාහ. ඊට පස්සේ ඒවායේ සුද්ධ අගය නැත්තම් net value එක ගත්තා. ඒ නිසා අපි මේකට කීවා net present value NPV විදිහට සඳහන් කරා. හරිද? දැන් මේ පාඩමේ අපි ඊසතිය ගාණක් හැදුවා. ගාණක් හදලා උත්තරයක් ගන්න උත්සාහ කරා. හරිද? දැන් අපි නැවත යමු බලන්න ගාණකට. හරි. දැන් මේ ගාන පේන්න ඕන පුතේ. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ පේනවද කියලා බලන්න. මේ ප්‍රශ්නේ එන්නේ 2018 මාර්තු පරීක්ෂණේ. ප්‍රශ්නේ පේනවද? ප්‍රශ්න ප්‍රසන්ටේෂන් එක පේනවද ඉස්සෙල්ලා මම පෙන්නන වෙලාවේ? ප්‍රසන්ටේෂන් එක පේනවද? හරියට පෙන්වන්නද කියන්නේ පුතේ? හොඳයි. ප්‍රසන්ටේෂන් එක පෙන්නනවා. දැන් එහෙනම් අපි ගාන ආපහු අපි සුද්ධ වර්තමාන අගයේ ගානක් හදමු. මොකද අපිට පොඩ්ඩක් ආයෙ මතක් කරගමු අපි පහුගිය වෙච්ච දේ. මොකද නැත්තම් එක සතියකට පස්සේනේ අපි ඒ නිසා පොඩි මතක් කිරීමක් කරනවා. මම ඔන්න ප්‍රසන්ටේෂන් එක දාලා තියෙනවා. ඒකේ කියනවා සැම්සන් සහ සමාගම පාවහන් නිෂ්පාදනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් වේ. සිය නිෂ්පාදනය පුළුල් කිරීම පිණිස අතිරේක යන්ත්‍රයක් මිලදී ගැනීමට ඔවුන් සැලසුම් කරමින් සිටී. යන්ත්‍ර මිලදී ගැනීමට සම්බන්ධ යෝජනා 4ක් ගණකාධිකාරී විසින් ඉදිරිපත් කර ඇත. සෑම යෝජනාවක්ම යන්ත්‍රවල පූර්ණ ධාරිතා උපයෝජනය ඇති අතර එක් යෝජනාවක් පමණක් පිළිගත හැකිය. මෙතන යෝජනා 4ක් කියලා කිව්වට පේන්නන්නේ යෝජනා 3යි. කමක් නැහැ. ගානේ පොඩි අඩුපාඩුවක් ඇති. නමුත් බලන්න බිඳුව වසර සිට අර අපි එදා සඳහන් කරපු ආකාරයට බිඳුව සිට 7 වෙනි වසර දක්වා තියෙනවා. මුදල් ප්‍රවාහ 1000න් දීලා තියෙනවා. 1000 වලින් දීලා තියෙනවා. බිඳුව වෙනි කියන වසරේ ඍණ අගයක් තියෙන එකට හේතුව අපි පැහැදිලි කරා ඊයේ ආයෝජනයක් කරපුවාම ඒක ඍණ අගයක් වෙනවා මුදල් ගලා යාමක් හැටියට. මේක පිළිගියුම් කාලය ගණනය කිරීම කියන එක අපි කලින් කරලා තියෙනවා. උනාට අපිට මේක පිළිගියුම් කාලේ ඕනනම් ගණන් කරලා හදන්න පුළුවන්. හරි. පටන් ගන්නමක් විදිහට ඉක්මනින් පිළිගියුම් කාලය හදලා කියන්න දරුවෝ මේ ටිකේ. මේ ප්‍රශ්නේ පිළිගියුම් කාලය ගණනය කරන හැටි හදලා කියන්න. මම මෙතන හැමෝටම ප්‍රශ්න පත්‍රේ පෙරුණයි කියන අදහසින් ඉන්නවා. තව අනිත් දරුවෝ ටික මට තහවුරු කරේ නැහැ. අර දෙන්නයි තහවුරු කරලා තියෙන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්න මේක පෙන්නනවායි කියලා. මේ බලන්න දැන් පේනවද කියන එක තහවුරු කරන මයික් එක ඔන් කරලා පුතේ කියන්න මට. හරි හොඳයි. දැන් පුතේ මේකේ ඉක්මනින් පිළිගැවුම් කාලය හදන්න ඕගොල්ලෝ පිළිගැවුම් කාලය හදන කරන හැටි දන්නවා. දැන් මේකේ ලොකු වෙලාවක් ගත කරන්න අවශ්‍ය නැහැ.
ඉක්මනින් හදලා කියන්න බලන්න කොයි යෝජනාවද පිළිගොම් කාලේ වඩා හොඳ කියලා. ඔව් පළවෙනි යෝජනාව මූලික ආයෝජනයක් තියෙනවා 120ක 120ක් කියන්නේ 1,20,000ක් කියලා හිතන්නකෝ. ඒක අපි 1000 හැමෝටම පොදු නිසා ඒක සලකා බලන්න අවශ්‍ය නැහැ. ඒකේ පළවෙනි අවුරුද්දෙම 80000ක් ආවරණය වෙනවා. ඒකෙන් 80ක් ආවරණය වෙනවා. එතකොට 40ක් ඉතුරු වෙනවා. හරිද? එතකොට දෙවෙනි අවුරුද්ද 70ක් ලැබෙනවා. අපි ඒක ආදන හැටි දන්නවා. 40ක් හොයාගන්න ඕන. අපිට ලැබෙනවා මෙච්චරක්. ඒ අනුව මෙතෙන් එනවා මම හිතන්නේ 6.85ක් වගේ ගාණක් මට හිතෙන්නේ. ඔව්. ඒ අනුව මේ පළවෙනි වසර මේ දෙවෙනි වසර එනවා අවුරුදු 1යි වසර 1යි මාස 6.85ක් කියලා එනවා. ඒ කියන්නේ දෙවන වසර තුල අනිත් දරුවෝ ටිකත් හදන්න පුතේ. හරි. අනිත් අයත් හදන්න. හරි. ඊට පස්සේ දෙවෙනි ගානේ මතක් කිරීමක් විතරයි කරන්නේ. පොඩි මතක් කිරීමක් කරන්නේ 80ක් තියෙනවා. පළවෙනි අවුරුද්දේ හම් වෙනවා 30ක්. ඒ අනුව ඉතුරු වෙනවා 50ක්. දෙවෙනි අවුරුද්දේ ලැබෙන්නේ 40යි. ඒ අනුව ඉතුරු වෙනවා තවත් 10ක්. තුන්වෙනි අවුරුද්දේ ලැබෙනවා 30ක්. එතකොට 10ක් හොයන්න ඕන. මේක අවුරුදු 2යි මාස 4ක් වෙන්න ඕන. කොහොමද අපි උත්තර හදපු දරුවෝගේ උත්තර එනවද කියලා බලමු. කොහොමද උත්තර මට ලැබෙන බව පේන්නේ නැහැ. හදපු පුතා අවුරුදු 2යි මාස 3ද අවුරුදු 2යි මාස 4ද? උත්තර බලන්න. කොහමද උත්තර ලැබෙන බව පේන්නේ නැහැ මෙතනින් අපේ දරුවෝ ටිකකින්. වෙනදා උත්තර ටික ඉක්මනට ලැබෙනවා. ගණන් හදන්න මේ අපි මේකෙන් ඉදිරියට යන්න තියෙන නිසා ගාන හදාගෙන ඉස්සරහට යන්න වෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව 160ක් පළවෙනි අවුරුද්දේ හම් වෙනවා 30ක්. ඒ අනුව 130ක් වෙනවා මේක. දෙවෙනි අවුරුද්දේ ලැබෙනවා 60ක්. ඒ අනුව මේක 70ක් වෙනවා. තුන්වෙනි අවුරුද්දේ ලැබෙනවා 80ක්. එතකොට අපිට ආවරණය කරගන්න තියෙන්නේ 70යි. එතකොට මේක 700 බෙදීම 80 වෙනවා. අටයි දශම 7.5යි. අලමු උත්තර
තුන්වෙනි එකේ තුන්වෙනි ගාන බලන්න උත්තර දීපු දරුවෝ තුන්වෙනි ගාන බලන්න පුතේ. එතන 80ක් ලැබෙන්නේ 70ක් ආවරණය කරගන්න. එතකොට 700 sorry හා 1284 හරි ඔයාගේ උත්තරේ හරි. අවුරුදු දෙකයි මාස 10මාරක් ගත වෙනවා. දැන් ගණන් හදන්න අනිත් දරුවෝ ටික උත්සාහ කරන්න ඕන. මට උත්තර එනවා බව පේන්නේ නැහැ. හරි. දැන් ආපසු ගෙවීමේ කාලේ එතරම්ම අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මූලික ආයෝජනය පසුව ලැබුණු මුදල් වලින් ආයෝජනය ආවරණය කරගන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන එක තමයි හොයා බලන්නේ. දැන් අපි බලන්න ඕන NPV නැත්තම් සුද්ධ වර්තමානයේ හදාගන්න. දැන් ඔන්න ඊළඟ ඒ ගානේ ඊළඟ කොටසට මම පිවිසෙනවා. මේ ගැන සුද්ධ වර්තමාන අගේ නිර්වචනය කොට වට්ටම් වගුව භාවිතා කරමින් එක් එක් යෝජනාව සඳහා NPV ගණනය කරන්න කියලා තියෙනවා. වට්ටම් වගුව මෙතෙන්දී දීලා නැති නිසා හැබැයි ඔයගොල්ලන්ට පිරිවැය දීලා තියෙනවා 10%යි කියලා. ඒතර පිරිවැය 10%ක් නම් ගණන හදා ගන්න හැටි වෙන අපි ඉගෙන ගත්තා. දැන් මේ එක් එක් යෝජනාවට NPV ඉක්මනට හදන්න ඕනේ NPV මේ එක් එක් යෝජනාවට. මම හිතනවා ඔක්කොම දරුවෝ ටික මේ ගානට උනන්දු වෙයි. මොකද මේ ගාන හරියට හදාගත්තන් පස්සේ තමයි අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. ඊළඟ කොටසේදී මේ ගණන් වල අවබෝධය හරි වැදගත් ඊළඟ කොටස වලට යන්න. හොඳයි. අපි පටන් ගමු බලන්න පළවෙනි යෝජනාව විසිට ගාන හදන්න. වට්ටම් සාධක හදාගන්න හැටි නැවත මතක් කරනවා. කොහොමද හදන්නේ? එක බෙදීම එක ධන r වල n වෙනි බලය කියන පදය තමයි ආදේශ කරන්නේ. ඒකෙදි මොකද්ද කරන්නේ? මේ r කියලා කියන්නේ දීලා තියෙන පොලි අනුපාතය 10%යි. n කියලා කියන්නේ කාල පරිච්ඡේද ගණන. ඒ කියන්නේ මෙතන නම් වසර. මේක අපි සඳහන් කරා ගිය සති දෙකක් විතර තිස්සේ දැන් මේක අපි සාකච්ඡා කරමින් තියෙන එකක්. ඒකට ඒ අනුව තමයි මේ වට්ටම් සාධක ටික හොයාගත්තේ. මට මේ වට්ටම් සාධක හරිද කියලාද පුතෙක් කියන්න බලන්න. අදපු දරුවෙක් මට වට්ටම් සාධක හරිද කියලා කියන්න. ඔයගලන්ට ඇහෙනවද මොකක්ද? को
හරි අනිත් දරුවොත් ටිකත් හදන්න ඉක්මනට උත්තර ආවට කමක් නැහැ අනිත් අය උත්තර දුන්නට ප්‍රශ්නයක් කරගන්න එපා වට්ටම් සාධක ටික හරිද කියලා බලලා ඒ ගාන හදන්න පටන් ගන්න අනිත් අය උත්තර තමන්ගේ හදපු උත්තර පෙන්වන්න කමක් නැහැ ඒ අතරේ අනිත් අය හදාගෙන යන්න මේ අර එදා අපි කතා කරපු සයන්ටිෆික් කැල්කියුලේටර් එකේදී ඔක හදනකොට එක බෙදීම වරහණක් කරලා 1.0.1 මෙන්න මෙතෙන්ට දානවා අපිට අවශ්‍ය කරන පදේ ඔක කොහොම ලියන්න අමාරු නිසා තව වරහන් කීපයක් කරන්න නිසා මොකද කරන්නේ එක බෙදීම වරහණක් කරලා 1.1 වරහණ වහලා මෙතෙන්ට දානවා නැත්නම් සෝරි වරහණ වහන්න එපා ඕන්න වරහණ වහන්න මෙතන 1.1 මෙන්න මෙහෙම සලකුණක් තියෙනවා මේ එක එක කැල්කියුලේටර්ස් වල එක එක තැන් වල ඇති වර්ගයේ මේ හදාගන්න විදිහ මේ උඩ බොත්තම් වල තියෙනවා මෙන්න මේ වගේ මාක් එකක් ඒක දාලා අපේ බලය අවශ්‍ය ගන්න අපි දෙවෙනි අවුරුද්දේ නම් කොහොමයි හරිද මේ මෙන්න මේක හදලා තියෙන්නේ උදාහරණ මෙන්න මේ සංඛ්‍යාව හදන්නේ මෙහෙමයි 1 බෙදීමේ ලකුණ වරහණක් කරලා 1.1 අර ඉහළට ඊතලයක් වගේ තියෙන එක දැම්මා ඊට පස්සේ 2 ආය වරහණ වහලා සමාන කිරීම දාපුවාම අන්න උත්තරේ එනවා එහෙමයි හදාගන්න ඊට පස්සේ ඊළඟ සැරේ ආපහු ආය එක මුලින් ඉඳලා ටයිප් කරන්න ඕනේ නැහැ මේ ගොඩක් සයන්ටිෆික් කැල්කියුලේටර්ස් වල තියෙනවා මේ රීප්ලේ කියලා ටිකක් ලොකු බොත්තමක් ඒකේ අපි ආපස්සට රීප්ලේ කරන්න ඊතලයේ තියෙන පැත්ත බලලා ඊතලයේ මේ අපිට යන්න ඕන පැත්තට ඊතලයේ ඔබාගෙන තිබ්බහම මේ අදාළ ඉලක්කම උඩට එනවා වෙනස් කරන්න ඕන ඉලක්කම ගාවට ඒ වෙනස් කරන්න ඕන ඉලක්කම උඩ ඊට පස්සේ අර කම්පියුටර් එකේ කර්සර් එක බ්ලින්ක් කරනවා වගේ තියෙනවා වෙන නිමනපත් වෙන බව පේනවා අන්න එතෙන් ඊට පස්සේ අපි තුනේ ඉලක්කම ඔබලා ආය සමාන කිරීම ඔප්පු ගමම ඊළඟ උත්තරේ එනවා නිසා ඒක නිසා තමයි මේ විදිය කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න කියලා දාපම යෝජනා කළේ හරි මේක අනුව අපි බලමු එක උත්තරයක් ගන්න මේක 120යි මේ ආකාරයට උත්තර ටික ඔක්කොම හදා ගන්න ඕන. ඕකයි. ඉවත් කළා ගන්න කියලානේ හරි. හොඳයි. පුතේ දෙවෙනි උත්තරේ දෙන්නෙකුට අවස්ථා දෙන්නෙකුට දෙකක් උත්තර දෙකක් එන බවක් පේනවා. හොඳට බලන්න.
දෙවෙනි කවුද පුතේ? මදුෂිකා සහ විජේසිංහ. අර උත්තරය අපි හදලා බලමු. එතන 35යි දශම 773යි. හරි. මදුෂිකා පුතේ හරි නේද? හරි. හරි. දෙවෙනි උත්තරේ හදාගෙන තියෙනවා. තුන්වෙනි උත්තරේ මදුෂිකා පුතේ තුන්වෙනි උත්තරෙත් ආපහු බලන්න. ඔයාගේ තුන්වෙනි උත්තරෙත් ආයෙ බලන්න. තව දීපු දරුවන්ට මම මේ පිළිතුර පෙන්වන්න උත්සාහ කරන්නේ. මොකද අනිත් අය උත්තර වලට යනවාද කියන එක මට පේන්නේ නැහැ. අනිත් අය ගණන් හදනවාද කියලා මම දන්නේ නැහැ. මොකද දරුවෝ 12 දෙනෙක් ඉන්නවා. මට අනිත් අයගේ උත්තර එන බව පේන්නේ නැහැ. ඒ නිසා මම උත්තර ආපු දරුවන්ට තමයි මේ උත්තර ගැන කියන්නේ. හරි. ඔව් හරි. එතකොට 8.5 ගන්න උත්තරයක් හදපු ගණන් හදපු දරුවන්ට පේනවා. දැන් මේ සුද්ධ වර්තමාන අගය හදා ගන්නවා කියන එක පිළිබඳව ඔන්න අදහසක් ආවා. වර්තමාන අගයන්ගේ සුද්ධ අගය හදා ගන්න පුළුවන්. ඒ අනුව අපි තෝරා ගැනීමට ලක් කරන්නේ වැඩිම සුද්ධ වර්තමාන අගයක් තියෙන ව්‍යාපෘතිය තමයි තෝරගන්නේ. දැන්
සුද්ධ වර්තමාන අගය ගැන කතා කරනකොට මොකද්ද මේක කියන්නේ? මේ ඔයගොල්ලන්ට පේන ටියුට් එක බලන්න පුතේ. සුද්ධ වර්තමාන අගය ගණනය කිරීමේදී ප්‍රාග්ධන පිරිවැය අනුපාතය වට්ටම් කරන අනුපාතය ලෙස සලකනවා. අපිට දීලා තියෙන අනුපාතය. සුද්ධ වර්තමාන අගය යනු ඒ එක් එක් කාල සීමාවේ සුද්ධ ප්‍රතිඵලය වර්තමානයට වට්ටම් කළ අගයන්ගේ සුද්ධ එකතුවයි. එක් එක් අගයන් අපි මතකයි වට්ටම් කරා වට්ටම් කරපු අගයන්ගේ සුද්ධ එකතුව. අවසානයේ එන උත්තරවල සුද්ධ අගය තමයි සුද්ධ වර්තමාන අගය කියලා කියන්නේ. සුද්ධ වර්තමාන අගය ධනාගයක් ගන්න අවස්ථාවලදී එකී අගය ලබා දෙන ව්‍යාපෘති තෝරා ගන්න අතර එම අගය ඍණාගයක් ගන්නා විට එවන් ව්‍යාපෘති ප්‍රතික්ෂේප කෙරේ. අපි තෝරගන්නේ ධනාගයක් ගන්නවා. ඒ කියන්නේ අවසානයේ අපිට සුද්ධ අගයක් ඉතුරු වෙන අය විතරයි. එම ප්‍රාග්ධනය එම අගය ධනාගයක් ගන්නා ව්‍යාපෘති අතරින් එකක් තෝරා ගැනීමට සිදුවන විට ධනාගයක් ගන්නවම තියෙන අතර එකක් තෝරගන්න එක දැන් අපි ඉස්සෙල්ලා හදපු උදාහරණය වගේ දෙන ලද ප්‍රාග්ධන පිරිවැයකට අනුපාතයට අදාළව එකම අනුපාතයකින් හදලා බැලුවම වැඩිම ධනාගයක් ලබා දෙන ව්‍යාපෘතිය තෝරගන්න. ඔන්න ඕක තමයි තෝරා ගැනීමේ ක්‍රමවේදය. අපි තෝරගන්නේ ධනාගයක් ගන්න ව්‍යාපෘති විතරයි. එහෙම ධනාගයක් ගන්න ව්‍යාපෘති එකම අනුපාතයකින් හදලා බලපු ව්‍යාපෘති වලිනුත් වැඩිම ධනාගයක් ගන්න ව්‍යාපෘතිය තමයි අපි තෝරා ගන්න. හරි. මෙම ක්‍රමයේ ඇති වාසි නම් මුදල් ප්‍රවාහ මත පදනම් වෙනවා. මුදල් ප්‍රවාහ තමයි සලකා බලන්නේ. මුදලෙහි කාල අගය සැලකිල්ලට ගන්නවා. වර්තමාන අගය අපි හදලා බලලා තමයි කාලයට සාපේක්ෂව අගය බලනවා. ව්‍යාපාරයක සුද්ධ අතිරික්තය මත පදනම් වූ අති තීරණයකට එළඹීමට හැකියවීම. අවසානයේ කීයක් ඉතුරු වෙනවද සුද්ධ අගයක් අතිරික්තයක් තියෙනවද කියන එක මත තමයි තීන්දුවකට යන්නේ. ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් අවම වශයෙන් ප්‍රාග්ධන පිරිවැය අනුපාතයෙන් ප්‍රතිආයෝජනය කරන බව උපකල්පනය කරමින් ගණනයේ යෙදීම. ඒ කියන්නේ අපි හිතනවා අපිට ලැබෙන මුදල් නැවත ප්‍රතිආයෝජනය කරන්නේ එකම අනුපාතයකින් කියලා හිතලා ගණන් හදනවා. ඒක හොඳ ක්‍රමයක්. සංවේදිත අධ්‍යයනයකින් පසු අවදානම ගැන නිවැරදි අවබෝධයකට හා තීන්දුවකට එළවීමට හැකියවීම. ඒ කියන්නේ අපි අර ගන්න අනුපාතය වෙනස් කරලා බලමින් අපිට පුළුවන් තීන්දුවකට යන්න. කොච්චර වෙනස් කරන්න පුළුවන්ද? කොච්චර ඉහළට යන්න පුළුවන්ද? කොච්චර පහළට යන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. සුද්ධ වර්තමාන අගයට වෙන වෙනස මොකද කියලා හොයමින් යන්න පුළුවන්. ඒ වගේ අධ්‍යයනයක නිරත වෙන්නත් පුළුවන්. වට්ටම් අනුපාත කරන 110යි කියලා අපි ගත්ත අනුපාතය 112යිද කීයද? එහෙම නැත්නම් 108යිද කීයද? ආදී වශයෙන් සංවේදීතාවය බලන්න පුළුවන්. මොනවද වෙන්නේ? වෙනස් වෙනවද? අඩු වෙනවද? වැඩි වෙනවද කීමේ හොයමින් තීරණ ගන්න පුළුවන්. මේකේ සීමාවල් ටිකක් තියෙනවා. මොනවද? ව්‍යාපෘතිය මුළු ජීවිත කාලය පුරාවටම එකම වට්ටම් අනුපාතයක්. එහෙම නැත්නම් ප්‍රාග්ධන පිරිවැය අනුපාතයක් බලපානු ඇති කියලා උපකල්පනය කරනවා. අපි 110 මුළු කාල සීමාවටම යෙදුවා. ඒක සීමා වීමක්. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. පොලි අනුපාත නිශ්චිත වශයෙන්ම පරෝකතනය කියලා තියෙන පුරෝකතනය. පුරෝකතනය කිරීමට නොහැකිකම. අපිට හරියටම පොලි අනුපාත වලට මොනවද වෙන්නේ කියලා කියන්න බෑ. දැන් මේ දවස්වල ගත්තොත් පොලි අනුපාත 15ට යමින් තියෙනවා. මේ ගැන අපිට නිශ්චිත තීන්දුවක් ගන්න බැරිකම එක සීමාවක්. ජීවිත කාලය එකිනෙකට අසමාන අන්‍යෝන්‍ය වශයෙන් වියුක්ත එකට එකක් මුවක් වෙනස් ව්‍යාපෘති සරලව හා ඍජුව සංසන්දනය කරන්න බෑ. අපි එහෙම පිටින්ම අරගෙන අවුරුදු 5 ව්‍යාපෘති තුනක් සංසන්දනය කරාට එකක් අවුරුදු 5ක්, තව එකක් අවුරුදු 8ක්, තව එකක් අවුරුදු 12ක් ආදී වශයෙන් තියෙනවා අරගෙන සංසන්දනය කරපුවාම ඒක සරල අගයකින් එහෙම සරලවම සිද්ධ කරන්න බෑ. අපි කරන විදිහට හදලා බැලුවට ඒක විතරක්ම සරල නැහැ කියන එකයි මේ කියන්නේ. මොකද ඒ වගේ කාලය ගත වෙන්න වැඩිපුර ආදායම ලැබෙනවා, වැඩිපුර මුදල් ප්‍රවාහ ලැබෙනවා. එතකොට එක ව්‍යාපෘතියක් තව ව්‍යාපෘතියකට වඩා මුදල් වැඩි ප්‍රමාණයක් හොයලා තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම සරලවම සංසන්දනය කරන්න බෑ කියන එකයි කියන්නේ. ප්‍රාග්ධන සංචිතයක් බෙදා වෙන වශයෙන් ව්‍යාපෘති කිහිපයක ආයෝජනය කළ යුතු අවස්ථාවල ඒවා එකිනෙක සංසන්දනයකට බාහිර කර නොහැකි ක්‍රමයක් වීම. අපි ළඟ තියෙනවා සංචිතයක් ආයෝජනය කරන්න. මේකෙන් කොටසක් අපි එක ව්‍යාපෘතියකට දානවා, කොටසක් තව ව්‍යාපෘතියකට දානවා. එහෙම කොටස් කරලා ආයෝජනය කරාම ඒ එක එකක් එහෙම සංසන්දනය කරන්න බෑ. මේක වෙන්නේ එකම අරමුදලක් එකිනෙකට වෙනස් ව්‍යාපෘති වල මුළු අරමුදලම ආයෝජනය කරනවා නම් කරන විදිය තමයි හොයා බලන්නේ. එහෙම නැත්නම් මේකෙන් කොටසක් කඩලා බලලා කියන එක ව්‍යාපෘතියක දානවා. ඒකේ NPV බලපුවාම මේක එක අගයක්, තව කොටසක් දානවා තව එකකට ඒකේ NPV එක තව අගයක්. ඒවා එකිනෙක සංසන්දනය කිරීම සාධාරණ නැහැ. ඒකයි මේ කියන්නේ. ඊළඟට
මෙම ක්‍රමය භාවිත කොට දුර්ලභ හා සීමා සහිත ප්‍රාග්ධනය කාර්යක්ෂම ලෙස ආයෝජනය කරාදයි නිර්ණය කිරීමේ අපහසු. අපි හරියටම කළාද කියන එක හොයන්න බෑ. අපිට එන්නේ සුද්ධ වර්තමානයක් විතරයි. වැඩේ හරියටම කළාද ආයෝජනය නිශ්චිතව හොඳයිද කියන එක තීන්දුව කරන්නත් බෑ. අපිට කියන්න පුළුවන් ආයෝජනය කළොත් මෙන්න මේ තරම සුද්ධාගයක් ලැබෙයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්කම විතරයි තියෙන්නේ. ඒ අනුවයි තෝරා ගැනීම කරන්නේ. ඒතකොට මේ සීමා වීම ටික ගැනත් අවබෝධයක් තියෙන්නට ඕන. හරිද? දැන් ඔය මම කියපු ටික මෙතෙක් NPV ගැන හදපු ගණන් ටික නැවත ගණපු අපි කරපු කාරණාව ක්ලියර් වුණාද? NPV කියන තැනට එක අපි ආපසු ගියේ කාලේ හැදුවා, වට්ටම් කළාත් ආපසු ගියේ කාලේ හැදුවා, ඊට පස්සේ දැන් සුද්ධ වර්තමානගියත් හැදුවා. දැන් මේ මෙතෙක් වෙනකන් ක්ලියර්ද? කෝ පන්තියේ ඉන්න ඉතුරු දරුවෝ ටික මට කියන්න. පන්තියේ දැන් අද ඉන්නවා දරුවෝ 12ක් විතර ඉන්නවා, 12කටත් වැඩි ඉන්නවා. හොඳයි. very good. දැන් ඔන්න පොඩි තව අඩියක් අපි ඉස්සරහට යනවා. දැන් අපි ආපසු ගෙවන කාලය බැලුවොත් ආයෝජනය කරපු මුදල ලැබෙන ප්‍රතිලාභයෙන් කොච්චර කාලයක් තුළ තාවරණය වෙනවද? මම සල්ලි දැම්මා, මගේ සල්ලි ටික නැවත හම්බෙන්න කොච්චර කාල යනවද කියලා හොයලා බලන්න. අපි එතෙන්දී තීන්දුව කළා ඒක ඉක්මනට ලැබෙන තරමට හොඳයි. අපි යොදන මුදල ඉක්මනටම ලැබෙන ව්‍යාපෘතිය තෝරගන්න ඕන කියලා අපි තීන්දුව කළා. ඒ අනුව ගණන් හදලා බැලුවා කොයි ව්‍යාපෘතියද වඩා කෙටි කාලයකින් ලැබෙන්නේ, ඒ අනුව කොයි එකද තෝරගන්නේ කියන උදාහරණ අපි හදලා බැලුවා. ඊට පස්සේ අපි තර්කයකට ආවා අද ආයෝජනය කරන මුදලට ප්‍රතිලාභ ලැබෙන්නේ ලබන අවුරුද්දේ. එහෙම නැත්නම් අවුරුදු 2කට පස්සේ, අවුරුදු 3කට පස්සේ. එහෙමනම් මේ අද තියෙන මුදලයි අනාගත මුදලුයි එකිනෙකට එහෙම සංසන්දනය කරන්න බෑ. මොකද මේවා අතර කාලය අනුව අගේ වෙනස් වීමක් තියෙනවා. එහෙනම් ඒකට මොකද කරන්නේ? ඒ අගේ කොහොමද අපි සංසන්දනය කරන තැනකට ගේන්නේ කියන එකට අපි පොඩි සමීකරණයක් හොයාගත්තා. මතක ඇති අනාගත අගේ සමාන වර්තමාන අගේ වරක් එකදන R වල එන්නේ බලය. මේකෙන් අපි ව්‍යුත්පන්න කරගත්ත අනිත් පැත්තට මොකද්ද අපිට දීලා තියෙනවා නම් අනාගතයේ ලැබෙන මුදල, ඒ කියන්නේ ෆියුචර් වැලියු එක අපි තීන්දුව කළා මෙන්න මෙහෙම සමීකරණයක් හැදෙනවා. මේ උඩ තියෙන සමීකරණයම අනිත් පද මේ පැත්තට එහා පැත්තට මෙහා පැත්තට ගෙනියලා මේක හදාගත්තා. මෙන්න මෙහෙම එකක් අපි හදාගත්තා. මේක හොඳට නිශ්චිතව ඔළුවේ ධාරණය වෙලා තියෙන්න ඕන. ඒකෙන් අපි කොටසක් වෙන් කරලා ගත්ත. මොකද්ද වැදගත් කැලලක් කොටසක් මෙන්න මේ සමීකරණේ මෙන්න මේ කොටස. මොකද්ද මේ? අපි මේකට වට්ටම් සාධකය කියලා නමක් දුන්නා. මොකද්ද මේ කියලා තියෙන්නේ? කිසියම් දෙන්නට පොලි අනුපාතයක් කරදී කිසියම් කාල සීමාවකදී වට්ටම් කළ යුතු සංගුණකය මොකද්ද, සාධකය මොකද්ද කියලා හදාගන්න. දැන් මේක යොදාගනිමින් අපි මොකද කරේ? ඊට පස්සේ ආපසු ගියීමේ කාලය හදලා බැලුවා වට්ටම් කරලා. අපිට අනාගතේ ලැබෙන ආයෝජනයේ තියෙනවා ඒකේ වර්තමානයේ කීයද? ඊළඟ අවුරුද්දේක කීයද? ආදි වශයෙන් බලලා ආයෝජනයත් එක්ක ආයෝජනය ගෙවෙන්න කොච්චර කල් යනවද කියලා බැලුවා. එතෙන්දී අපි තේරුම් ගත්ත එක වැදගත් කාරණාවක් තමයි සාමාන්‍ය පිළිගෙවුම් නැත්තම් ආපසු ඔය වචන දෙකම විභාගෙදී යොදවලා තියෙනවා පුතේ. පිළිගෙවුම් ආපසු ගෙවීම කියන වචන දෙකම විභාගෙදී යොදවනවා. සාමාන්‍ය පිළිගෙවුම් කාලය කියන්නේ මුදල් ඒ විදිහටම සංසන්දනය කරන එක. වැඩි වට්ටම් කළ ආපසු ගෙවීමේ කාලයට වඩා. මොකද හේතුව වට්ටම් කළාම වර්තමානගේ අඩු වෙනවා. අනාගත මුදලක වර්තමානගේ අඩු වෙනවා වට්ටම් කිරීම නිසා. මම එදා සඳහන් කළා මේ වගේ සංඛ්‍යාවකින් වැඩි වුණාම එහෙම වෙනවා. මොකද මේක එක බෙදීම කියලා ගත්තොත් අනිවාර්යයෙන් මේක එකට වඩා අඩු සංඛ්‍යාවක්. කිසියම් සංඛ්‍යාවක එකට වඩා අඩු සංඛ්‍යාවකින් වැඩි කරාම ඒකේ අගේ අඩු වෙනවා. එතකොට සාමාන්‍ය පිළිගෙවුම් කාලය වැඩි වට්ටම් කළ පිළිගෙවුම් කාලයට වඩා. ඕක සමහරලාට කෙටි ප්‍රශ්නයකදී පොඩි ගැටලුවක් විදිහට එන්න පුළුවන්. දැන් එහෙම වුණාට පස්සේ අපි තීන්දුව කරා හොඳයි අනාගතේ අද මෙහෙම වසර ගානකට මුදල් ලැබෙනවා. දැන් ආපසු ගෙවීම කරගත්තා විතරක් නෙමෙයි මේ නිශ්චිත කාල සීමාවක් තුල ව්‍යාපෘතිය කරනවද නැද්ද කියන එක තීන්දුව කරන්න
මුලින්ම කරපු ආයෝජනය කියන්නේ ඍණාගයක් විදිහට කරපු අපි ආයෝජනය කළාට පස්සේ අපිට මේ ඉදිරි කාලය තුන ලැබෙන මුදල් වල වර්තමාන අගයත් එක්ක සංසන්දනය කරපුවාම ලැබෙන ශුද්ධ අගය මොකද්ද? නැත්නම් net value එක මොකද්ද? ශුද්ධ අගය මොකද්ද? මේ ශුද්ධ අගය අපි කියවා ශුද්ධ වර්තමාන අගය net present value. වර්තමාන අගයන්ගේ ශුද්ධ වටිනාකම. ඒ වටිනාකම ධනාගයක් ගන්නා ව්‍යාපෘති තෝරගන්නවා කියලා අපි තීන්දුව කරා. ඍණාගයක් ගන්නා ව්‍යාපෘති තෝරගැනීමට ලක් කරන්නේ නැහැ. ධනාගයක් ගන්නා ව්‍යාපෘති අතරිනුත් වැඩිම ධනාගය ගන්න එක තෝරගන්නවා කියලා දැන් අපි සාකච්ඡා කළා. හොඳයි. දැන් ඔන්න මේ තෙක් අපි කතාවක් කරලා සාකච්ඡා කරලා අපි ඔන්න ගණන් හදලා දැනට ඉතුරක් අවබෝධයක් ගත්තා. දැන් අපි ඉස්සෙල්ල ගානක් හැදුවා පුතේ. මොකද්ද ගාන? අවස්ථා තුනක සුද්ධ වර්තමාන ගැන හදලා බලලා එකෙන් එකක් තෝරා ගන්න පුළුවන් කියලා ඕගොල්ලෝ තීන්දුව කළා. තීන්දුව කරේ කොහොමද? උත්තරයක් ගත්තා. වැඩිම අගයක් තියෙනවා කියලා ව්‍යාපෘති අවස්ථා තුනක් තිබුණා. තුනෙන් තුන්වෙනි එකේ 68යි දශම ගණනක් එනවා. සුද්ධ වර්තමාන අගය යනවා වැඩිම සුද්ධ වර්තමාන අගය ඒකයි කියලා හොයාගත්තා. දැන් මොකද්ද කළේ අපි එතෙන්දී? එතන අපි වට්ටම් කළේ වට්ටම් කරපු අනුපාතය 10%යි කියලා 10% කියලා ප්‍රශ්නේම දීලා තිබුණා වට්ටම් කරන්න 10% අනුපාතයක් ගන්න කියලා. දැන් මම මේ ප්‍රශ්නේ ආපහු බලන්න ගත්තොත් එහෙම ඒක කියනවා අපි පළවෙනි යෝජනාව ගත්තොත් එහෙම 120ක් ආයෝජනය කරා. පළවෙනි අවුරුද්දේ 80යි, දෙවෙනි අවුරුද්දේ 70යි, තුන්වෙනි අවුරුද්දේ 50යි, හතරවෙනි අවුරුද්දේ 20යි, පස්වෙනි අවුරුද්දේ ඍණ 40යි. හැබැයි 10% ගානේ තමයි අපි ආයෝජනය කරලා බැලුවේ. වට්ටම් කරලා බැලුවේ. දැන් හැම දරුවෙක්ම මේ ගාන මම ආපහු ස්ක්‍රීන් එකට පෙන්නන්නම් ගාන. හැමෝම එකතු වෙලා අපි ඔක්කොම එකතු වෙලා හදමු. දැන් ඔන්න ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට ගාන ආපහු පේනවා. පළවෙනි යෝජනාව කියලා යොදවන එක පමණක් අරගෙන ඔය යෝජනාවම දැන් තියෙන්නේ 10% ගානේ. මම ඔයගොල්ලන්ට කියනවා 12% දී හදලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න වේගෙන් කරන්න බලන්න. වේගෙන් කරන්න බලන්න. එකම ගාන නැවත 12% දී හදලා බලන්න. 12% දී වර්තමාන අගය මොකද වෙන්නේ කියලා මට කියන්න. ගාන හදලා පෙන්නන්න. 12% දී. වේගෙන් කරන්න පුතේ. හැමෝම අර පරණ අපි ඉගෙන ගත්ත දේම තමයි කරන්න තියෙන්නේ.
ඔබට ගාන හදපු දරුවෝ දාන්න බලන්න. very good. හොඳයි. 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 තව උත්තර දාන්න. තව උත්තර හදපු කට්ටිය දාන්න පුතේ. දැන් මම මේකේ ගාන හදපු හැටි පෙන්නලා තියෙනවා. මොකද කරේ? අර අවුරුදු ටිකේම මම මෙතන අසර ටික ගත්තා. ඒ අවුරුද්දට සියයට 12ට සාධක ටික හදාගත්තා. 112 සාධක වලට අරගෙන ආපහු ඒ ගානම හැදුවා. අදපුවම 32.84ක් ආවා. දැන් ඉස්සෙල්ලා අපි මේක 110 දී හදනකොට 36.96ක් වගේ ආවා. 112ට හදපුවාම 32.84ක් ආවා. හරිද? දැන් පුතේ මොකද්ද මේ පේන්නේ? මේ තියෙන්නේ R වලට ගත්ත අගය. අනිත් මොකුත් අපි වෙනස් කරේ නැහැ. අනිත් කිසි දෙයක් වෙනස් කරේ නැහැ. මොකද්ද අපි භාවිත කරපු මොකද්ද භාවිත කරේ මෙතන? R තමයි මේ වෙනස් කරේ. එක යට එක දන R වල n වෙනි බලය කියන පදයේ මෙන්න මේ R කියන එක වෙනස් කරා. මෙන්න මේ R කියන එක වෙනස් කළා. එතකොට මොකද වෙලා තියෙන්නේ? R වැඩි කරනකොට මම බෝඩ් එකේ මේ පැත්තට යනවා. එක මෙතනින් වෙන් කරනවා. එක බෙදීම එක ධන R වල n වෙනි බලය. n වෙනස් කරනවනේ කොහොමද 1 2 3 4 5 විදිහට. R වැඩි කළ විට මොකද වෙන්නේ? මෙන්න මේ මුළු පදයේම අගය අඩු වෙනවා. සාධකයේ අගය අඩුවේ. සාධකයේ අගය අඩු වෙනවා. සාධකයේ අගය අඩු වීම නිසා දැන් ඉස්සෙල්ලා මෙතන තිබුණේ 10 දී උතේ මම මේ රතු පාටින් ලියන එක පේනවා ඇති 9.9 තිබුණේ. දැන් මොකද උනේ ඒක? අඩු වෙලා තියෙනවා 8.9 2.9. සාධකයේ අඩු වීම නිසා මොකද වෙන්නේ? මේ අගයන් අඩු වෙනවා. එහෙම වෙලා අවසානයේ NPV ද අඩු වෙනවා. පැහැදිලිද? මොකද වෙන්නේ? R වල අගය වැඩි කරනවා අපි 10 සිට 12 දක්වා. එහෙම වීම නිසා මේ මුළු සංඛ්‍යාවේ මේ හරය මේ ලවය හරය වැඩි වෙනකොට භාග සංඛ්‍යාවක අගය අඩු වෙනවා. එහෙම නිසා R වැඩි කළ විට සාධකයේ අගය අඩු වෙනවා. සාධකයේ අගය අඩු වීම නිසා අවසාන ප්‍රතිඵලයේ විදිහට අපි ගන්න මෙන්න මෙතනට ගන්න මේ NPV කියන සංඛ්‍යාව අඩු වෙනවා. එහෙනම් මොකද්ද අපිට පේන්නේ? R වැඩි කළ විට දෙන ලද මුදල් ප්‍රවාහ ප්‍රමාණයක NPV අඩු වේ. ඒකට හේතුව තමයි මෙන්න මේ අපි මේ යොදා ගන්න භාග සංඛ්‍යාවේ තියෙන විශේෂත්වය. එහෙමනම් ඕකේ අනිත් පැත්තට ගත්තොත් ඕකේ වෙන අනිත් අදහස එහෙනම් R අඩු කළොත් අපි මේක 108ට හදලා බැලුවොත් එහෙම මොකද වෙන්නේ? මෙතන R
R අඩු වෙනවා R අඩු කළ විට සාධකයේ අගය වැඩි වෙනවා ඇයි ඒ භාග සංඛ්‍යාවේ හරය අඩු වෙනකොට භාග සංඛ්‍යාවේ වටිනාකම වැඩි වෙනවා වැඩි වීම නිසා මොකද වෙන්නේ මෙන්න මෙතන මේක තව වැඩි වෙනවා එතකොට NPV වැඩි වෙනවා මොකද අවසාන උත්තරයට ඒක බලපාන හින්දා ඒ කියන්නේ NPV අනුලෝමෝ සමාන ප්‍රතිලෝමෝ සමානුපාතිකයි R ට NPV ප්‍රතිලෝමෝ සමානුපාතිකයි එකක් වැඩි මේක වැඩි කරොත් මේක අඩු වෙනවා මේක අඩු කළොත් මේක වැඩි වෙනවා අනිත් පැත්ත ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා අනුලෝම සම්බන්ධයක් කියන්නේ වැඩි කළොත් වැඩි වෙනවා අඩු කළොත් අඩු වෙනවා ඒක අනිත් පැත්ත කියන්නේ වැඩි කළොත් අඩු වෙනවා අඩු කළොත් වැඩි වෙනවා නම් අන්න ප්‍රතිලෝම සම්බන්ධයක් ඒක පැහැදිලි වුණාද අන්නේ කියපු කාරණාව පැහැදිලි වුණාද ඒක පැහැදිලි වුණාද ඔය බලන්න අනිත් දරුවෝ කොහොනින් දරුවෝ ටිකක් බලන්න මේ කියපු කාරණා මොන හරි තව සැරයක් කියලා දෙන්න ඕනද තව සැරයක් කියලා දෙන්න ඕන නම් කියන්න right හොඳයි එහෙනම් දැන් මොකද්ද අපි කරන්නේ බලන්නේ අපි දැන් මේ මැද මේ වටේ තියෙන කතාව මම මම මේ මැද තියෙන ගණන් ඉලක්කම් ටික විතරක් මකලා දානවා මේ බෝඩ් එකේ ඉඳ ගන්න මොකද අපි ගණන් හදලා ඉවර නිසා R වැඩි කළොත් මොකද්ද ප්‍රතිඵලය NPV අඩු වේ එහෙනම් R අඩු කළොත් මොකද්ද ප්‍රතිඵලය NPV වැඩි වේ අපි මේක බලමු පෙන්වන්න ප්‍රස්ථාරයක මේ තියෙන්නේ y අක්ෂය මේ තියෙන්නේ x අක්ෂය මේ තියෙන්නේ මූල ලක්ෂ්‍ය ප්‍රස්ථාරයක මේ විදිහට ලකුණු කරන්න මතක තියාගන්න. දැන් මොකද්ද අපි කරමින් යන්නේ? මොකද්ද අපි වෙනස් කරේ? R එහෙනම් මේකට කියන්නේ ස්වායත්ත විචල්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් වෙනස් කරලා බලන්නේ අපි R එහෙනම් මෙතන මේ x අක්ෂයේ තියෙන්නේ R ඒ අනුව වෙනස් වුණේ මොකද්ද? පරායත්ත විචල්‍ය නැත්තම් ඩිපෙන්ඩන්ට් වේරියබල් එක වෙනස් R වෙනස් කිරීම නිසා වෙනස් වුණේ මොකද්ද? NPV මේ ප්‍රස්ථාරය එහෙමයි ගන්න. R අඩු නම් NPV අපි හිතමු මෙන්න මේ හරිය කිසියම් R එක කියලා එකකදී NPV තිබුණා NPV එක කියලා ආගයක්. එතන ප්‍රස්ථාරය ලකුණු කරා. දැන් අපි R වැඩි කරනවා. මොතෙන්ද යන්නේ? R දෙක කියන තැනට වැඩි කරනකොට දැන් මේ කියපු කරනාව හරි නම් මොකද වෙන්න ඕන? NPV අඩු වෙන්න ඕන. මම නිකන් ඔයගොල්ලන්ට පෙන්වන්න මේ ගානක් මේ ප්‍රස්ථාරයක් අදිනවා. NPV දෙකට අඩු වෙනවා. මේ විදිහට දිගටම මේක අඩු කර වැඩි කරගෙන යනවා නම් මොකද වෙන්නේ? NPVත් අඩු වෙගෙන යන්න ඕන. අඩු වෙමින් ඇවිල්ලා අපි මේක ප්‍රස්ථාරයේ මේ රතු පාට පෑනේ මම ප්‍රස්ථාරයේ මේ සරල ලේඛයේ ප්‍රස්ථාරයක් අඳිනකොට ඛණ්ඩාංක දෙකක් තිබ්බම අපිට ඇති කියලා අපි සාමාන්‍ය පෙළටත් කලින් දැනගත්තා ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඛණ්ඩාංක දෙකක් තියෙනවා අපිට. අපි මේ දෙක යා කරලා ප්‍රස්ථාරයක් ඇඳලා මේ ප්‍රස්ථාරය දික් කරනවා ඉස්සරහට. මොකද එකම රටාවකට සිද්ධ වෙන හින්දා. පැහැදිලිවද පුතේ? මොකද අපි කරේ? අපි දන්නවා R වැඩි කරොත් NPV අඩු වෙනවා. R අඩු කරොත් NPV වැඩි වෙනවා.
මොකද අපි වෙනස් කරන්නේ R වෙනස් වීමට ලක් වෙන්නේ NPV. ඒක ප්‍රස්ථාරයකින් නිරූපණය කරනකොට x අක්ෂය කියන්නේ ස්වායත්ත විචාල්‍යයේ තියෙන අක්ෂය, y අක්ෂය කියලා කියන්නේ පරායත්ත විචාල්‍යයේ තියෙන අක්ෂය. x විදියට අපි වෙනස් කරමින් යන්නේ R, ඒ අනුව වෙනස් වීමට ලක් වෙන්නේ NPV. මේ දිනේ මූල ලක්ෂ්‍ය. මෙතෙන්දි බිඳුවයි R උත් බිඳුවයි NPV බිඳුවයි. දැන් මොකද කරේ අපි R1 කියලා හිතලා තැනකදී බලලා NPV එතෙන්දි එකයි NPV එක කියලා තැනක් හොයාගත්තා කියලා හිතමු. අපි R වැඩි කළොත් එහෙම NPV එක අඩු වෙනවා කියලා අපි දන්නවා. මෙතනින් මෙන්න මෙහෙම අඩු වෙලා නේ R වැඩි වෙලා මේ මොකද උනේ NPV යම් තැනකට ආවා. දැන් එනකොට ඒ අනුව මෙන්න මෙතන තමයි ප්‍රස්ථාරයක මාක් වෙන්නේ. තැන R2 දී NPV කීයද? R1 දී NPV කීයද? දැන් මෙහෙම ප්‍රස්ථාරයක් සරල රේඛියව මේක දිගු කරොත් එහෙම අපිට කණ්ඩාංග දෙකක් තියෙනවා. සරල රේඛාවකට කණ්ඩාංග දෙකක් ඇති. ඒ දෙක යාවෙන්න අපි මේක ප්‍රස්ථාරය දික් මෙතෙන්ට ඇඳලා ඒක දීර්ඝ කරනවා. දීර්ඝ කරනකොට අපිට පේනවා මෙන්න මේ මම මේ A කියලා සඳහන් කරන ස්ථානයේදී මෙන්න මෙතන මේ A කියලා තැනක් සඳහන් ලක්ෂයකදී මේ ප්‍රස්ථාරය x අක්ෂය ඡේදනය කරනවා නැත්නම් x අක්ෂය කපාගෙන යනවා. x අක්ෂය කැපිලා යනවා. අපි මේ තැනට ගිහින් බැලුවොත් මේ A කියන ස්ථානයේ මම මෙන්න මේ තිතක් තියෙනවා. මෙන්න මෙතන තිතක් තියලා පෙන්නනවා. මෙහෙම තිතක් තියලා පෙන්නනවා. මේ තිත තියෙන තැන මොකද්ද පුතේ වෙන්නේ? මෙන්න මෙතන R කීයද? බිඳුවයි. සමායි sorry. NPV බිඳුවයි. NPV අඩු වෙලා මෙතෙන්ටම ඇවිල්ලා. ඒක නිසා මේක උඩ එන්නේ. NPV මෙහෙන් අඩු වෙලා. අපි R වැඩි කරගෙන මෙතෙන්ට යනකොට NPV අඩු වෙලා ඇවිල්ලා බිඳුවම වෙලා. හැබැයි මේ අක්ෂය දිගේ අපි යනකොට යම්කිසි R රගයක් තියෙනවා. මෙතන යම්කිසි R රගයක් තියෙනවා. අපි ඒකට RI කියලා කියමුකෝ. මේ ස්ථානයේ මේ කියන ලක්ෂය ගත්තොත් එහෙනම් මොකද්ද කියන එකේ ඒකේ පෙන්නන්නේ මොකද්ද? RI කියන ස්ථානයේදී NPV බිඳුවයි. මොකද කරේ? R වැඩි කරගෙන ගියා අපි. NPV ඒ නිසා අඩු වෙගෙන ගියා. අපි මේ සම්බන්ධය අඳුරගත්තා. එහෙම අඩු කරගෙන යනකොට එහෙනම් දිගටම R වැඩි කරගෙන යනකොට NPV අඩු වෙමින් ඇවිල්ලා නිශ්චිත ස්ථානයකදී NPV බිඳුව වෙනවා. අපි දන්නේ නැහැ කොතනද. අපි R කියන එක දන්නේ නැහැ. යම් තැනකදී වෙන්නට ඕන මෙහෙම යනවනම්. අන්නේ වෙන තැනට මම A කියලා නම් කරලා A වලදී මොකද්ද වෙලා තියෙන්නේ? RI කියලා අපි හිතනවා. අපි නොදන්න පදයක්, නොදන්න සංඛ්‍යාවක්. හැබැයි NPV බිඳුවයි කියන එක නිශ්චිතයි. NPV බිඳුවයි. එහෙමනම් මෙන්න මෙතන නිශ්චිත වැදගත්කමක් තියෙනවා. මොකද්ද මේ නිශ්චිත වැදගත්කම? ඉස්සෙල්ලා අපි ගණන් හදනකොට දැක්කා. අපි NPV හදලා බලනවා ආයෝජනයේ ඍණාගයක් තිබුණා කිසියම් අගයක්. තව අගයන් ගණනාවක් ආවා. අපි මේ ටිකේ සුද්ධ අගය තමයි හදලා බැලුවේ. එහෙමනම් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? සුද්ධ අගය බිඳුව වෙලා. ඒ කියන්නේ ඍණ අගයන්ගේ වර්තමාන වටිනාකමත් ධන අගයන්ගේ වර්තමාන වටිනාකමත් කියන දෙක සමාන වෙලා. ඒ කියන්නේ බිඳුව වෙන්නේ. ඍණ අගයන් වල වර්තමාන වටිනාකම ධන අගයන්ගේ වර්තමාන වටිනාකම සමාන වීම නිසා මේ දෙක සුද්ධ අගය හොයපුවම බිඳුව වෙලා. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ අවස්ථාවේදී මේක ව්‍යාපෘතියක් නම් මේක ආයෝජන අවස්ථාවක් නම් කිසියම්
වට්ටම් කරන අනුපාතයකදී මේ ව්‍යාපෘතියේ NPV බිඳුව වෙනවා. කිසියම් වට්ටම් කරන අනුපාතයකදී අපි දන්නේ නැහැ මොකද්ද කියලා තාම. හැබැයි අපිට තර්කයක් හැටියට ඒක පැහැදිලි. කිසියම් අගයකදී ඒක වෙනවා. එහෙම කිසියම් අගයකදී වර්තමාන අගය NP බිඳුව වෙනවා නම් අපිට මේක හොයාගන්න ක්‍රමයක් අපි පස්සේ බලමු. ඒවත් හොයාගන්න වෙනවා. ප්‍රස්ථාරයක් ඇන්දොත් නිශ්චිතවම අර අපි සාමාන්‍ය පෙළ කරනකොට උසස් පෙළ කරනකොට පාවිච්චි කරපු අර ප්‍රස්ථාර කොලේ ඔයගොල්ලන්ට මතක ඇති පුංචි පුංචි කොටු වලට බෙදපු ප්‍රස්ථාර කොලේ හරියටම මේක සටහන් කළා හරියට පිළිවෙලකට ඇඳලා බැලුවොත් මේක සටහන් කරලා බැලුවොත් අපිට මේ ප්‍රස්ථාරය නිර්මාණය කරගත්තාම එහෙමනම් නිශ්චිතව තැනකදී මේක ඡේදනය වෙනවා. අපි එතකොට R කියවන්න පුළුවන් මේ ප්‍රස්ථාර කොලේ උඩ. R කීයද කියලා කියව ගන්න පුළුවන්. NPV බිඳුවයි කියලා අපි දන්නවා. ඒක එක ක්‍රමයක් විදිහට හොයාගන්න පුළුවන්. එහෙම නැති තව පහසු ක්‍රමයක් තියෙනවද කියලා අපි බලමු. හැබැයි මෙන්න මේ A කියන ස්ථානයේදී R යම් කිසි අගයක් තියෙනවා. හැබැයි NPV බිඳුවයි. මෙන්න මේ A කියන ස්ථානයේ ඉඳලා හිතනකොට අපි හිතන්න පටන් ගත්තොත් මෙතන සිට මේ A කියන ස්ථානයේ ඉඳලා R අඩු කළොත් අපි මේ ප්‍රස්ථාරය දිගේ ඔයගොල්ලෝ ප්‍රස්ථාරය දිහා බලා ඉන්නකොට වම් අත පැත්තට එනවා. මූල ලක්ෂ්‍ය පැත්තට එන්නේ. වම් අත පැත්තට ප්‍රස්ථාරය දිහා බලාගෙන ඉන්නකොට. මෙන්න මේ ලක්ෂ්‍යයේ ඉඳලා අපි අපේ වම් අත පැත්තට නැත්තම් මූල ලක්ෂ්‍ය පැත්තට එනකොට R අඩු වෙනවා. R අඩු වෙනකොට මේ ප්‍රස්ථාරය බලන්න R අඩු වෙනකොට NPV ක්‍රමයෙන් වැඩි වෙනවා. මෙතන ඉඳලා හිතලා බලනකොට තව දුරටත් R වැඩි කළොත් NPV මේ මුල් ලක්ෂ්‍යයෙන් පල්ලහැට පහළ පැත්තට යනවා. ඒ කියන්නේ ඍණ පැත්තට යනවා. මේ පැත්ත ඍණ මේ පැත්ත ධන ප්‍රස්ථාර ගැන ඉගෙන ගත්ත දුල පුතාලා දන්නවා ඒක. එහෙමනම් මෙන්න මේ නිශ්චිත ලක්ෂයකදී අපි හිතන්න පටන් ගන්න ඕන R අඩු වුණොත් NPV වැඩි වෙනවා. R වැඩි වුණොත් NPV අඩු වෙනවා. හැබැයි මේ නිශ්චිත ලක්ෂයේදී NPV බිඳුව වෙනවා. එහෙමනම් ඕනම ව්‍යාපෘතියකට අපිට මේක යොදලා බලන්න පුළුවන්. එක් ව්‍යාපෘති වල එකිනෙකට වෙනස් තැන් වලින් මේක මෙහෙම ඡේදනය වෙනවා. මෙහෙම මේ x අක්ෂය කපාගෙන යනවා මේ ප්‍රස්ථාරය. එහෙම කපාගෙන යනවා නම් එහෙම ඡේදනය වෙන තැනක් තියෙනවා නම් එතෙන්දී හැම ව්‍යාපෘතියකම NPV බිඳුවයි. ඒකනේ එහෙම වෙන්නේ. එතන යන්නේ එක. මේ x අක්ෂය ඡේදනය වෙනවා කියලා කියන්නේ NPV මේ y අක්ෂය බිඳුව. මෙතන තියෙන බිඳුව. මොන තැනට ගත්තත් NPV බිඳුව. එතනින් පහළට NPV ඕනම වගේක් ඍණ. මෙතනින් උඩට ඕනම NPV වගේක් ධන. ඒක ප්‍රස්ථාර පාඩමේ දන්නවා. දැන් මොකද්ද අපි තේරුම් ගන්නේ? මෙහෙම ලක්ෂයක් හැම ව්‍යාපෘතියකටම තියෙනවා. එහෙම ලක්ෂයක් හැම ව්‍යාපෘතියකටම තියෙනවා. එහෙමනම් දෙන ලද මුදල් ප්‍රවාහ ප්‍රමාණයකට ඕනෑම ව්‍යාපෘතියක දෙන ලද මුදල් ප්‍රවාහ කරන ඕනෑම ව්‍යාපෘතියක දෙන ලද මුදල් ප්‍රවාහ වලට NPV බිඳුව වන R අගයක් තිබෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඕනම ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහ ටික ගත්තාම අපි එකිනෙකට වෙනස් මේ විදිහට අඩු කරලා වැඩි කරලා හොයලා බලා ගත්තොත් අපිට පේනෙන්න තියෙනවා දැන් මේ පැත්තට මේ R වැඩි කරගෙන යනකොට NPV අඩු වෙලා මේ ඕකේ අනිත් පැත්ත එහෙමනම් අඩු කරා නම් මේක වැඩි වෙනවා. එහෙම වෙලා කොහොම හරි තැනකදී කිසියම් තැනකදී ඕනම ව්‍යාපෘතියක NPV බිඳුව වන
වට්ටම් අනුපාතයක් R එකක් තියෙනවා. අපි මෙන්න මේ R එකට කියනවා NPV බිඳුව වන R වලට අපි කියනවා IRR එහෙම නැත්නම් internal rate of return. Internal rate of return. අභ්‍යන්තර ඵලදා අනුපාතය. කියලා කියනවා. හරිද? දැන් ඔය කියපු ටික තේරුණාද? ආයසරයක් කියලා දෙන්න ඕනද? අපෝසරයක් කියලා දෙන්න ඕනද? කො බලන්න දරුවෝ ටික කියන්න. මේක පුතේ හොඳට තේරුම් ගන්න. මේකේ වැදගත්කම තේරුම් ගන්න දෙන්නම් මම ඇයි මේක කියලා දෙන්නේ කියලා. කො බලන්න. හැම දුවෙක් පුතෙක්ම කියන්න ඕන කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. හැමෝම කතා කරන්න ඕන. හැමෝම කතා කරන්න ඕන. මේ පාඩම හැමෝටම වැදගත්. මොකද මේක ඔයගොල්ලෝ ඉස්සරහට බැංකුව වල මූල්‍ය ආයතන වල ෆිනෑන්ස් කම්පැනි වල ගිහලා රස්සාව කරනකොට හරි වැදගත් සංකල්පයක් මේ ඉගෙන ගන්න. මේ ගැන අවබෝධයක් තියෙන්න ඕන. කො බලන්න දැන් මට කිව්වේ පුතේ 1 2 3 4 5 දෙනයි 5 දෙනයි කිව්වේ. 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි 11යි 12 දෙනෙක් ඉන්නවා පන්තියේ. 12 දෙනෙක් ඉන්නවා පන්තියේ 5 දෙනයි මට උත්තර දුන්නේ. 6 දෙනෙක් කිව්වා දැන් ඔන්න කවුද? තේරුම් නැත්තම් කියන්න පුතේ අපි තව සැරයක් කතා කරමු. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තව සැරයක් පැහැදිලි කරන්න ඕන නම් කියන්න. ආයෙ කියන්න. කො බලන්න එහෙම තව සැරයක් පැහැදිලි කරන්න ඕන පුතේ දුවෙක් ඉන්නවනම් කියන්න. කො 5 දෙනෙක් මට කතා කරලා නැහැ තාම. කො බලන්න නම් වලින්ම බලමු කවුද කියලා. කො දිනිති මායා දුන්නේ පුතේ තේරුණාද? අනුර වික්‍රමතුංග පුතාට තේරලා තියෙනවා. සෙව්වන්දිට තේරුණායි කියලා කියනවා. විනේෂා වමාලි වල උත්තර දුන්නා. කො බලන්න මේ හැමෝගෙම මම බලාපොරොත්තු වෙනවා. තමුන්ගේ 1 2 3 4 5 6 7 8 9 තව 3 දෙනෙක් මට කියන්න තියෙනවා. දෙන්නේ 3 දෙනෙක් මට කියන්න තියෙනවා. හරි මම තේරුණායි කියලා හිතනවා. මොකද ගොඩාක් අය තේරුණායි කියලා කියනවා. මම ඒක කෙසේ වෙතත් තව සැරයක් පැහැදිලි කිරීම කරන්නම්. ඉක්මනින් මොකද්ද මේ උනේ කිය. අපි පාවිච්චි කරේ මෙන්න මේ සංගුණකය. එකයට එක දන R වල එන්නනි බලය. අපි R එක විභාගයේ ගානේ R 10 110 කියලා කිව්වා 112 කියලා කිව්වා. අපි ඒකට සාපේක්ෂව හදලා අපි NPV හෙව්වා. අපි ඉස්සෙල්ලා ගානේ 110 දී NPV හොයාගත්ත 36.96 කියලා. හැබැයි මම ඊට පස්සේ ඕගොල්ලන්ට ඉල්ලීමක් කරා. මොකද්ද? යෝජනා කරා මම 112 දී හදලා බලමු. මොකද වෙන්නේ කියලා. 112 දී ඕගොල්ලෝ හදලා මට උත්තරේ කිව්වා 32.84යි කියලා. මොකක්ද එහෙනම් පෙන්නලා තියෙන්නේ මෙලා තියෙන්නේ. R වලගේ අපි වැඩි කරා. හැබැයි NPV වලගේ අඩු වුණා. ඇයි එහෙම වෙන්නේ කියලා අපි හොයලා බලනකොට අපිට තේරෙනවා ඇයි එහෙම වෙන්නේ. එකයට එක දන R කියන එකේ R තියෙන්නේ හරය. හරයේ තියෙන සංඛ්‍යාව වැඩි වෙනකොට මුළු භාග සංඛ්‍යාවේම අගය අඩු වෙන්න ඕනේ. එහෙමනම් R වැඩි වෙනකොට NPV අඩු වෙනවා. R අඩු වෙනකොට NPV වැඩි වෙනවා. මේ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා මම කීවා. මේක සත්‍ය නම් මොකක්ද අපි කරේ R වෙනස් කරමින් NPV වලට වෙන්නේ මොකක්ද කියලා බැලුවා. ඒ නිසාවෙන් ප්‍රස්ථාරයක් එන්න. R ස්වායත්ත විචල්්‍ය වෙනස් කරලා බලන එක. X අක්ෂයේ දැම්මා. ඒකට වෙනස් වෙන්නේ ඒ අනුව වෙනස් වෙන්නේ NPV පරායත්ත විචල්්‍ය. dependent variable. මේකට කියන්නේ independent variable. මුල් ලක්ෂයේ තියෙනවා. අපි ඒක ප්‍රස්ථාරගත කරා. මොකද කරේ අපි R 1යි කියලා අගයක් අරගෙන NPV 1යි කියලා එතෙන්දි තීන්දුව කළා. මේ කාරණාව සත්‍ය නම් R වැඩි කරනකොට NPV අඩු වෙන නිසා R2 දී NPV 2කට අඩු වෙනවා. R2කට වැඩි වෙනවා.
මේක දිගටම වැඩි කරගෙන යන්න පුළුවන්. එතකොට NPV දිගටම අඩු වෙනවා. එහෙමනම් ඒක තේරුම් ගන්න අපි මේ ලක්ෂ්‍ය දෙක මේ ඛණ්ඩාංක දෙක යා කරන ප්‍රස්ථාරයක් ඇදලා සරල රේඛ ප්‍රස්ථාරයක් එක දීර්ඝ කළා. දීර්ඝ කළාම අපිට පේනවා මෙන්න මේ x අක්ෂය මෙන්න මේ A කියන තැනදී ඡේදනය වෙනවා. නැත්නම් අපි කියන්නේ කැපිලා යනවා, කපාගෙන යනවා ප්‍රස්ථාරය ඉදිරියට යනවා. මේ A කියන ලක්ෂ්‍යය මොකක්ද තියෙන ඛණ්ඩාංකය RI කිසියම් R සංඛ්‍යාවක්. හැබැයි NPV බිඳුවයි. ඒක තේරුණා. එහෙනම් ඒ කියන්නේ A වලදී RI වලදී NPV බිඳුව වුණා. මේක ඕනම ව්‍යාපෘතියකට වෙන්න පුළුවන්. ඕනම ව්‍යාපෘතියක මේ විදිහට හදලා බැලුවොත් නිශ්චිත කිසියම් R සංඛ්‍යාවකදී කිසියම් R අගයකදී ඒක අපි දන්නේ නැහැ කලින් NPV බිඳුව වෙන්න ඕන. එහෙමනම් ඕනම ව්‍යාපෘතියක NPV බිඳුව වන R කියන අගයට අපි කියනවා NPV බිඳුව වන R වලට IRR නැත්නම් internal rate of return අභ්‍යන්තර ඵලදා අනුපාතය කියලා කියනවා. ඔක තමයි මේ සාකච්ඡා කරන්නේ. දැන් මේක කොහොමද හොයන්නේ? අන්න ප්‍රශ්නයක් එනවා. දැන් මේක හදන්න ක්‍රමයක් මොකද්ද ක්‍රමේ? ලේසිම ක්‍රමේ තමයි මේක ප්‍රස්ථාරයක 110 දී හදලා මේ ඛණ්ඩාංක 110 දී කීයද කියලා ප්‍රස්ථාරයට දැම්මා. 112 දී ආයේ ප්‍රස්ථාරයට ගත කරා. ප්‍රස්ථාරයේ ඒ ඛණ්ඩාංක දෙක යා වෙන ආකාරයට ප්‍රස්ථාරයක් හැදලා ඒ ප්‍රස්ථාරය දීර්ඝ කරනවා x අක්ෂයේ ඡේදනය වෙනකම්. එහෙම අපිට හදලා බලන්න පුළුවන්. විභාගයේදී තාමත් මෙතෙක් කාලයකට එහෙම ඇවිල්ලා නැහැ. ප්‍රස්ථාර කොලයක් දීලා ප්‍රස්ථාරය අඳින්න කියලා නම් ආවේ නැහැ. හැබැයි විභාගයේදී අභ්‍යන්තර ඵලදා අනුපාතය හදන්න ගාණක් එනවා. ගාණක් ඇවිල්ලා තියෙනවා. එතකොට හදාගන්නේ කොහොමද එහෙනම්? අන්න ප්‍රශ්නයක් එනවා. ඒකට අපි නිශ්චිත ක්‍රමවේදයක් හොයාගන්න ඕන. අපිට 10 දී දුන්නා ඉස්සෙල්ලා ගන්න. 10 අපි හිතමු R1 කියලා. 12 කියලා කියන්නේ R2 කියලා හිතමු. මොකද වෙලා තියෙන්නේ? NPV අඩු වෙලා තියෙනවා. එහෙමනම් IRR තියෙන්න ඕන තව කොහෙද? එහෙනම් බලපුවාම R වැඩි කරගෙන තව යන්න ඕන. අඩු කරොත් තවත් NPV වැඩි වෙනවා. මේ R වැඩි තවත් වැඩි කරොත් තව ටිකක් අඩු වෙනවා NPV තව ටිකක් අඩු වෙනවා ආදී වශයෙන් ඉදිරියට යනවා. මෙහෙම ඉදිරියට ගිහින් කිසියම් නිශ්චිත තැනක් අපිට හොයාගන්න වෙනවා. එහෙනම් අන්න IRR ලැබුණා කියලා හිතන තැනක් හොයන්න වෙනවා. මේක ලේසි වෙන්නේ. මොකද එහෙම හරිද? 14 දාලා හදනවා 15 දාලා හදනවා 17 දාලා හදනවා. ඔහොම හදන්න අපිට වෙලාව යනවා. මහ විශාල වෙලාවක් යනවා. එහෙම කරන්න බෑ. එහෙනම් ඒකට නිශ්චිත යම්කිසි විශේෂිත ක්‍රමයක් හොයාගන්න ඕනේ. දැන් අන්නේ විශේෂිත ක්‍රමය තමයි මේ ඉගෙන ගන්න හදන්නේ. දැන් මොකද්ද අපි බලාගත්තේ R වැඩි වෙනකොට NPV අඩු වෙමින් ගිහිල්ලා තමයි හැදෙන්නේ. එහෙම නැත්නම් මේ පැත්තෙන් පටන් ගත්තා නම් R අඩු කරගෙන ඇවිල්ලා තමයි NPV වලට එන්න තියෙන්නේ. එහෙමනම් ඔය සම්බන්ධය අනුව අපිට කිසියම් නිශ්චිත ගණිත කර්මයක් හදාගන්න වෙනවා. මම මේ ටික දැනට මතක්. දැන් ඔය මෙතෙක් කතා කරපු ටික පුතේ මේ IRR වෙනකන් ආවා අපි කතා කරා මොනවද? payback period කතා කරා.
පස්සේ කියන්නේ පිළිගෙවුම් කාලය. ඊට පස්සේ පට්ටම් කළ ආපසු ගියීමේ කාලය ගණනය කළා. ඊට පස්සේ NPV හැදුවා. විභාගයේදී මේ ක්‍රමවේද සම්පූර්ණ ගාණක් හදන්න එන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙටි ප්‍රශ්නයක් විදිහට ඉක්මනට හදලා පෙන්නන්න පොඩි ගාණක් දෙන්නත් පුළුවන්. ඉලක්කම් ටිකක් දීලා ආපසු ගියීමේ කාලය වන්නේ කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් සුද්ධ වර්තමානයේ මේ පමණක් වෙනවා අහවල් පොලි අනුපාතයේදී තවත් පොලි අනුපාතයකදී NP වලට කුමක් වේද? හොඳයි මම මෙහෙම අහන්නම්. කිසියම් මුදල් ප්‍රවාහයක 114 දී NPV 114 දී NPV සමානයි 100යි. 117 දී NPV විය හැක්කේ 110 දී NPV විය හැක්කේ ඔය දීලා දෙන උත්තර වලින් මොකක්ද? විය හැක්කේ ආ ඉක්මනට උත්තරයක් කියන්නේ very good හොඳයි අන්න සංකල්පය තේරලා තියෙනවා. ඔන්න ඔහොම තමයි විභාගෙදි ප්‍රශ්නයක් කෙනකොට සමහරවිට අපිට මේක හදලා බලන්න ඕනේ නැහැ. දීලා තියෙන උත්තර ටිකත් එක්ක හදලා බලන්න ඕනේ. ඇයි අපි දන්නවා R වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම NPV අඩු වෙන්න ඕන. එහෙමනම් මේ උත්තර හතර අතර අපිට තියෙන්නේ තෝරා ගන්න තියෙන්නේ R මේකට වැඩි වෙච්ච එක විතරයි. අඩු මොකද්ද 100ට වඩා අඩු වෙලා තියෙන්නේ. 100ට වඩා අඩු වෙච්ච උත්තර දෙකක් තිබ්බනම් අන්න අපිට හදලා බලන්න වෙනවා. හදලා බලන්න සිද්ධ වෙන තත්ත්වයක් එන්න පුළුවන්. හැබැයි එහෙම වෙලා නැහැ. මෙතන 100ට 102 කියන එක වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම 100ට වඩා වැඩි නම් ඒක නෙමෙයි උත්තරේ. හරි. තව ප්‍රශ්නයක් අහන්න. කිසියම් ව්‍යාපෘතියක ආපසු ගියීමේ කාලය අවුරුදු 6යි. right 110ක වට්ටම් අනුපාතයක් යටතේ මෙම ව්‍යාපෘතියේ ආපසු ගෙවීමේ කාලයට සිදු විය හැක්කේ කියලා අහුවොත් මොකක්ද? ව්‍යාපෘතියක ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6යි. සාමාන්‍ය ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6යි. 110ක වට්ටම් අනුපාතයක් යටතේ එම ආපසු ගෙවීමේ කාලයට සිදු විය හැක්කේ කුමක්ද කියලා අහන්න. මොකද වෙන්නේ? විජේසිංහ පුතේ ආපහු බලන්න. සාමාන්‍ය ආපසු ගෙවීමේ කාලය වට්ටම් කරපු මුදල් ප්‍රවාහ වලට මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙන්න මොකද වෙන්නේ? ආපසු ගෙවීමේ කාලය වැඩි වෙනවා. තාම හොඳ. හරි. ඔන්න දැන් අපි ඒ වගේ පොඩි කෙටි ප්‍රශ්න ටිකක් අහන්න. විභාගයේදී අහපු ප්‍රශ්නයක් තිබුණා මෙහෙම. මොකද්ද ප්‍රශ්නේ ඇහුවේ?
එනලද ව්‍යාපෘතියක 12 දී වට්ටම් කළ විට සුද්ධ වර්තමාන අගය අපි හිතමු මට මතක හැටියට මෙහෙම 6800 කි කියලා නිකන් හිතන්නකෝ. හරිද? 6800 කි. පහත සඳහන් කියලා පහත සඳහන් අනුපාත වලින් අනුපාතවල නෑ 117 සමානද ඊට 117 දියට 14 දී NPV මොකක් හරි ගණනක් දීලා තියෙනවා. අනිවාර්යයෙන් NPV වල මොකද වෙන්න ඕන? 14 යනකොට NPV අඩු වෙන්න එපායි. ඊට 50 200යි කියලා. ඊට පස්සේ ගානේ කියනවා IRR විය හැක්කේ මට මතක හැටියට එහෙමයි අහලා තිබ්බේ IRR විය හැක්කේ මේක අඩු තව IRR වලට ළඟා වෙන්න නම් මොකද කරන්න ඕන NPV IRR වලට ළඟා වෙන්න ඕන නම් IRR කියන එක හොයන්න ඕන නම් තව කොයි පැත්තේද IRR තියෙන්නේ අනුපාතේ කොයි පැත්තට යනවද IRR හොයන්න වැඩි නේද IRR වෙන්න නම් තව වැඩි පැත්තට යන්න ඕන. හරියට හරි. මොකද ප්‍රස්ථාරය මේ පැත්තට යන්න ඕන. හරිද? එහෙම ගිහිල්ලා උත්තර ටිකක් දීලා තිබුණා. ගාන හදලා උත්තරේ ගන්න. හැබැයි අපි මේ අදමු ප්‍රස්ථාරේ අවබෝධය තියෙන දරුවෙකුට ආයෙක දීලා තිබ්බේ මෙහෙමයි. ධන පැත්තේ පොලි අනුපාතයක් දීලා හරි මෙන්න මෙතන මේක තමයි NPV කියලා කියලා තිබ්බා. තව අනුපාතයක් දීලා ඍණ අගයකුත් කියලා තිබ්බා. දැන් මෙහෙම ප්‍රස්ථාරේ අපි හිතුව මෙතනයි මෙන්න මේ R 3 කියන හේකුත් දුන්නා කියලා. ඒකෙත් NPV NPV අගය ඍණනේ. මෙන්න මේ අගයක් දීලා තිබ්බා. කොහොම අගයකුත් දීලා තිබුණා. හරිද විභාගෙදී ඇහුවා IRR වන්නේ කියලා මේවා හතරක් දීලා තිබ්බා රේට් ඔව් අනුපාත කීපයක් දීලා තිබ්බා ඒකෙදී ගාන හදලා උත්තරේ ගන්න පුළුවන් හැබැයි මේ ප්‍රස්ථාරයේ අවබෝධය තියෙන දරුවෙකුට ඒ ගාන හදන්න නැතුව උත්තරේ ගන්න පුළුවන්කම තිබුණා. මොකද මෙතන දීලා තිබිච්ච R2 කියලා අපි හිතමු ධන NPV අගයක් දීලා තිබ්බා කියලා යම්කිසි අපි හිතමු ඒක 12000යි කියලා. ඍණ NPV අගයක් දීලා තිබුණා. ඍණ බොහොම ළඟ 2000ක් වගේ කියලා හිතන්න. මේ දෙකෙන් පෙනෙනවා ඍණ අගය අඩුයි. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරේ මේ ළඟ තියෙන්නේ. IRR වලට ළඟින් තියෙන්නේ. ඒ ඍණ අගය අඩු. නමුත් ධන අගය ගොඩක් වැඩි කියන්නේ ප්‍රස්ථාරේ සෑහෙන ඈතට ගිහින්. හරිද? ඒ අනුව දීලා තිබිච්ච උත්තර වලින් හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්කම තිබ්බා. මොකද මේ ඍණ අගය දීලා තිබිච්ච R ඍණ අගය දීලා තිබිච්ච R වලට ළඟ උත්තරයක් ඒ විභාග උත්තරේ තිබුණා. අනිත් ඒවා හොඳට පේනවා. මොකද අනිත් ඒවා තිබුණේ මේ 12000 දෙන R වලටත් වඩා අඩු රේට් අඩු R. ඒතකොට ඒක කොහොමවත් වෙන්න බෑ. එහෙම අතාරින්න පුළුවන්කම තිබුණා. මේ ප්‍රස්ථාරයේ ඔළුවේ තිබුණා නම් හරි IRR මෙන්න මෙතන තියෙන්න පුළුවන්. නිකන් හිතුවොත් හරි
මේ දෙක අතර මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි මෙතන මෙතෙන්ට තියෙන දුරයි අතර වඩා ඉක්මනින් මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන් කොයි එකෙන්ද කියලා උත්තරය අල්ලගන්න ඉඩකඩ දීලා තියෙනවා. හරි. වඩා ඉක්මනට අල්ලගන්න ඉඩකඩ දීලා තියෙනවා. අන්න ඒ වගේ විභාගයේදී පොඩි පොඩි අවස්ථා හම්බ වෙනවා. හැබැයි ඒකට පොඩ්ඩක් විභාග ප්‍රශ්නේ කල්පනාවෙන් බලන්න ඕන. විභාග ප්‍රශ්න පත්‍ර ටික ප්‍රශ්න ටික මම දැන් අද සූදානම් කරේ නෑ මොකද සංකල්පය පැහැදිලි කරන්න ඕනින්ද මම විභාග ප්‍රශ්න ටික පෙන්නන්න නැතුව සංකල්පයට යනවා කියලා හිතුවා. සංකල්පය පැහැදිලි කරගන්න ඕනද? දැන් ඔන්න අපි මේ කතාව කතා කරලා ඉවරයි. දැන් වැඩේ තියෙන්නේ දැන් කොහොමද මේක හොයන්නේ අවස්ථා 10ක් 12ක් හදන්නේ නැතුව. මොකද අඩු කරගෙන යනවා හෝ වැඩි කරගෙන ගිහිල්ලා මේක හදන්න ගියොත් කෙලවරක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකට පහසු මම ප්‍රස්තාරය මෙහෙම තියලා මේ ටික මකනවා. ඔයගොල්ලන්ට බෝඩ් එකේ ඉඳ ගන්න ඕන නිසා අපිට IRR වලට වඩා අඩු R එකක් දුන්නොත් ඒකෙන් ලැබෙන්නේ ධන NPV එකක්. ඒක මේ ප්‍රස්තාරයෙන් පැහැදිලිනේ. ආයෙක හිතන්න දෙයක් නෑ. එහෙමනම් අපි කියනවා A කියලා එකක් ඒ තමයි ධන NPV අගයක් ලැබෙන වට්ටම් අනුපාතය. මොකද මෙන්න මේ R1 2 වගේ R1 වගේ එකක්. ධන NPV අගයක් ලැබෙන වට්ටම් අනුපාතය. ඊට පස්සේ B කියලා එකක් අපි ගන්නවා. ඍණ NPV අගයක් ලැබෙන වට්ටම් අනුපාතය. උදාහරණයකට මොකද්ද? A කියලා කියන්නේ මෙන්න මේ R2 වගේ තැනක්. ධන NPV අගයක් ලැබෙන වට්ටම් අනුපාතය. B කියන්නේ ඍණ NPV අගයක් ලැබෙන වට්ටම් අනුපාතය. මේ R3 වගේ තැනක්. දැන් මොකද්ද මේ අපි හොයාගන්නේ? මේ R1 නැත්නම් IRR වල දෙපැත්තේ තියෙන R2ක් හොයාගන්න. අපි ගාන හදනකොට ඉතින් දෙමු. දැනට මේක බලා ගන්නකො. හරි. ඊට පස්සේ අපි ගන්නවා P කියලා එක. මොකද්ද? A දී NPV අගය. ඒ කියන්නේ මොකද්ද? ධනාගයක් දෙන NPV දෙන වට්ටම් අනුපාතයක්. එතෙන්දී NPV කීයද කියන එක තමයි P කියන්නේ. මම මේ අකුරු ටික දාලා තියෙන්නේ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් Q කියලා එකක් තව ගන්නවා. B දී NPV අගය. ඒකද ආය බලන්න පුතේ. ආය බලන්න. මම කියන ටික. A කියලා පදයක් හොයාගන්න. නිකන් මේ මම AB PQ මේ මම දාගත්තේ. එහෙම නැතුව මේ ටික තේරුම් ගන්න මේ ලේසියෙන් කරපු දෙයක්. මේක තේරුම් ගන්න. ඒ නැත්තම් අපිට සිද්ධ වෙනවා එක්ක ප්‍රස්තාර කොලයක අනින්න. එහෙම නැත්තම් 20 ගමනක් සමහරලාට 100 ගමනක් වතාවක් විතර හදලා තමයි හොයාගන්න වෙන්නේ. මොකද එහෙම NPV හොයාගන්න බෑ. නිශ්චිත තිතටම හොයන්න බැරි වෙනවා. මෙතන දශම සංඛ්‍යාවක් වෙනකන් හොයන්න බෑනේ අපිට. R උදාහරණයකට අපි හිතමු IRR 14.263යි 3යි. අපි එහෙම එකක් හොයාගන්න පුළුවන්ද හිතලා ආදේශ කර හදලා? එහෙම කරන්න බෑ. එහෙම හිතලා ආදේශ කරලා හොයන්න බෑ. ඒ නිසා ඒක පහසු වෙන්න අපි මොකද කරලා තියෙන්නේ?
අපි ඒකට සූත්‍රයක් නැත්තම් සමීකරණයක් හදා ගන්නයි මේ හදන්නේ. මම ගන්නවා මොනවද අවස්ථා දෙකක් IRR මෙතන තියෙනවා කියලා හිතලා IRR කියන රේට් එකට වඩා අඩු එකේ මොකද්ද? එතන අඩු නම් එතන NPV ධනනේ අනිවාර්යයෙන්ම මේ ප්‍රස්තාරයේ IRR වලට වඩා අඩු R එකකදී NPV ධනාගයක්ම තමයි. එහෙනම් මම ඒකට කියනවා ඒ රේට් එකට ඒ අනුපාතයට මම කියනවා A කියලා. ධන NPV අගයක් ලැබෙන වට්ටම් අනුපාතය. මම එහෙම හිතනවා. IRR වලට වඩා R වැඩි තැනක් ගත්තොත් අනිවාර්යයෙන්ම NPV ඍණනේ. ඒක දැන් මේ ප්‍රස්තාරයෙන් අපි මේ කතාවෙන් තහවුරු කරගත්තානේ. එහෙනම් මම තව තැනක් ගන්නවා B කියලා. මොකක්ද ඒක? ඍණ NPV අගයක් ලැබෙන වට්ටම් අනුපාතය. ඔන්න එහෙනම් දැන් දන්න ඕගොල්ලෝ ප්‍රස්තාරේ කොයි පැත්තේද ඔය දෙක තියෙන්නේ. එහෙනම් ඔය කියන A සහ B අතර මැද කොහේ හරි තැනක තමයි IRR තියෙන්නේ. ඇයි මේ IRR හදන්නේ කියන එක මම පස්සේ කියලා දෙන්නම්. ඇයි මේක හදන්නේ? කියන එක පස්සේ අපි කතා කරමු. දැන් මේම තැනක් හොයාගත්තා. තැන් දෙකක් හොයාගත්තා. තැන් දෙකක් නිකන් තීන්දුව කළා. මේ තීන්දුව කරපු තැන් දෙකට එහෙනම් A කියලා අනුපාතයක් B කියලා අනුපාතයක් හොයාගත්තා. A වලදී අපි මේ උපකල්පනය කරපු A වලදී ධන NPV අගයක් තියෙනවනේ. නිකන් උදාහරණයකට මේ R දෙකේදී NPV දෙක වුණා වගේ. ඒකට අපි කියනවා P කියලා. මොකද්ද? A හිදී NPV අගය. NPV වල අගය. P ඒ කියන්නේ මේ IRR වලට වඩා වැඩි රේට් එක. අනිවාර්යයෙන්ම NPV ඍණනේ. අන්නේ අගයට අපි කියනවා B හිදී NPV අගයට අපි Q කියලා යොදා ගන්නවා. දැන් මේ ටික පාවිච්චි කරලා IRR හොයන්න බෑ. කොහොමද හොයන්නේ? බෝඩ් එකේ මට ඔයගොල්ලන්ට ඉඩ රයිට්. පුතේ මේ ප්‍රස්තාරයෙන් මගේ ඔයගොල්ලන්ගේ මම බලනකොට මගේ වම් අත පැත්ත මේ ප්‍රස්තාරයෙන් අනිත් පැත්ත ඔයගොල්ලන්ට හොඳට පේනවද? කො මම මෙහෙට තව ටිකක් ඈත් වුණොත් ඔයගොල්ලන්ට පේනවද? කො බලන්න කියන්නේ? ඔව් සර්. මෙහෙදි පේනවා. හරි. එහෙනම් මම අර මේ අපි නිකන් හිතාගත්ත අකුරු ටික යොදලා අපිට සරලව මේක ඉක්මනට හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන කියන්නයි මේ යන්නේ. එහෙනම් අපි කියනවා මෙහෙම. IR A ඉඳලා බැලුවොත් A ඉඳලා හිතන්න පටන් ගන්න. හිතුවොත් IRR තියෙන්නේ A වලට අඩු පැත්තද වැඩි පැත්තද? A ඉඳලා හිතන්න ගත්තොත් IRR තියෙන්නේ A වලට වඩා වැඩි තැනකද අඩු තැනකද? මේක දිහා බලලා කියන්න. උත්තරයක් දාන්න. මම ආයෙ කියනවා. A කියන තැන ඉඳලා හිතන්න පටන් ගත්තොත් IRR තියෙන්නේ A වලට වඩා වැඩි අගයකද R අඩු අගයකද? කො උත්තරයක් කියන්නේ? කොමඩ පේන්නේ උත්තර දෙනවා. හොඳට හිතන්න මං A ඉඳලා හිතන්නේ A සිට හිතුවොත් එහෙම IRR වෙන්න තියන්නේ A වලට වඩා වැඩි අගයකද අඩු අගයකද කියලා මම මේ අහන්නේ. හොඳට උත්තර පොත පුතේ ඔලිය. කො සමහරු කියනවා වැඩි සමහරු අඩුයි. කො බලන්න උත්තර හොඳට ප්‍රස්තාර දිහා බලන්න. මං ඉන්නේ A කියන තැන. මොනවද A කියන තැන විශේෂත්වය? NPV ධන අගයක් තියෙන්නේ. එහෙනම් ප්‍රස්තාරේ කොහෙද මේ? මේ පැත්තේ. මේ මූල ලක්ෂයට ළඟ පැත්තේ. මං ඉන්නේ මෙහි. ඒකනේ NPV ධන අගයක් එන්නේ. එහෙනම් IRR තියෙන්නේ කොහෙද? තව ටිකක් R වැඩි පැත්තේ. එහෙනම් මං A ඉඳලා හිතන්න ගත්තොත් එහෙම
තව ටිකක් එහා පැත්තේ මොකක් හරි එකතු වුණොත් තමයි IRR හම්බුනේ. IRR හම්බෙන්නේ තව ටිකක් මොකක් හරි එකතු කරන්න. ඒ වලට ටිකක් මොන හරි එකතු වෙන්න. එතකොට තමයි IRR හම්බුනේ. මම කියනවා ඒක මෙන්න මෙහෙම එකක්. මේක ටිකක් ඔන්න කටපාඩම් කරන්න වෙයි. මොකද මං කියන්නේ? IRR සමානයි A එකතු කිරීම මේ මුළු පදයම P බෙදීම P ධන Q වරක් B ඍණ A කියන මෙන්න මේ මුළු එක. මෙතෙන්දි පුතේ වැදගත්ම එකක් මතක තියාගන්න මේ Q වල අගය ධන හෝ ඍණ කියන එක නොසලකා භාවිත කරන්න. පොඩ්ඩක් විතර වැඩේ ඔන්න කටපාඩමට අමාරු. අපි අකමැති ඒවානේ මේ රස්නේ නේද? අර ඉස්සෙල්ලා අපි කීවානේ පොඩි සමීකරණයක් මෙහෙම එකක්. මෙහෙම එකක් යන්නා මතකද? දැන් ඒක නම් පොඩ්ඩක් මතක තියාගන්න ලේසි වගේ. මේක ටිකක් ඔන්න ඊට වඩා සංකීර්ණ ගතියක් පෙනෙන්න තියෙනවා. හැබැයි අමාරු නෑ පුතේ. මොකද වෙලා තියෙන්නේ මම මේ කියන්නේ? මම ගන්නවා මෙතන මෙන්න මේ IRR මෙහෙනම් මම මෙතන තැනකුත් හොයාගන්න. ඉතින් එහා පැත්තේ වැඩි තැනකුත් හොයාගන්නවා. මේ IRR දෙපැත්තෙම R අගයන් දෙකක් මම උපකල්පනය කරනවා. ඒ R අගයන් දෙකේදී NPV අගයන් දෙකක් එන්නම එපයි. IRR වලට වඩා අඩු R එකක් තියෙනවා. ඒක NPV ධන අගයක් එනවාමයි. ඒක මේ ප්‍රස්තාරයෙන් පැහැදිලි. IRR වලට වඩා වැඩි R අගයක් આવොත් ඒකේ NPV අගේ ඍණ අගයක් වෙනවාමයි. මට එච්චරයි හොයාගන්න. මොනවද? IRR වලට වඩා අඩු R එකක්, IRR වලට වැඩි R එකක්. IRR වලට වඩා අඩු පැත්තේ තියෙන R එකට මම A කියනවා. IRR එකට වැඩි පැත්තේ R එකට මම B කියලා කියනවා. IRR එකට අඩු R ඒ කියන්නේ A කියලා මම තෝරගත්ත එකේ එතෙන්දී NPV අගයක් තියෙනවනේ. ඒක ධන අගයක් නේ. ඒකට මම P කියලා කියනවා. IRR වලට වැඩි R එක මම B කියලා කියවනේ. එතෙන්දී NPV අගයක් තියෙනවනේ. ඒක ඍණ අගයක්මනේ. මම ඒකට Q කියලා කියනවා. ඒක මේ ටිකම් භාවිතයේ පහසුව සඳහා අකුරු ටිකක් දාගත්තා විතරයි. එහෙම නැතුව මේකට A B P Q නැතුව ඔයගොල්ලෝ කැමති අකුරු ටිකක් දාගත්තාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාඩම් කරන්න පහසු වෙන විදියට. මොකද වෙනස් මේ විදිහ අකුරු දාගත්තාම තමයි ලේසි වෙන්නේ. ඒක අනුව මොකද්ද මම යොදාගන්නේ? මම මෙහෙම සමීකරණයක් ලියනවා. ඒක ටිකක් ඔන්න පොඩි සංකීර්ණ ගතියක් තියෙනවා වගේ. මොකද්ද කරගන්න ඕන? කොහොමද මේක මතක තියාගන්නේ? IRR මෙතන තියෙනවා. මං IRR වලට වඩා අඩු R එකකුත් ගත්තා, වැඩි R එකකුත් ගත්තා. එහෙමනම් අනිවාර්යයෙන්ම මං IRR වලට වඩා අඩුවෙන් ගත්ත R එකට තව කීපයක් හරි එකතු වුනහම තමයි IRR හම්බ වෙන්නේ.
ඒ එකතු වෙන පදේ විතරයි මම කියනවා p බෙදීම p ධන q. p කියන්නේ මොකක්ද? මෙන්න මේ උස. q කියන්නේ මොකක්ද? මෙන්න මේ උස. ප්‍රස්ථාරය දිහා බලලා කියන්න. මේක වෙනම පදයක්. මේක වැඩි කරනවා b මේ අඩු කිරීමේ මෙතනින් මෙතන අතර මෙන්න මේ දෙක අතර දුරේ මේ දුරවල් දෙකටම දරන අනුපාතය වැඩි කරනවා මෙන්න මේ දුරේ. එච්චර දරුණුට හිතන්න යන්නත් එපා. මේක හදලා තියෙන ත්‍රිකෝණමිතිය කියලා තියෙන පාඩමක් ඒකේ. ඒවා ඕනේ නැහැ ඉගෙන ගන්න. ඒවා විභාගයේ ඔයගොල්ලන්ගේ නැහැ. ගණිත අරම නැහැ. මෙන්න මේක මතක තියාගන්න එක විතරයි වැදගත්. මොකද වැදගත් වෙන්නේ මෙන්න මෙතන. Q එන්නේ කොහමද? මෙන්න මේ වැඩි Q කියලා කියන්නේ මොකද්ද? B වලදී එන NPV. B කියන්නේ මොකද්ද? මේ වැඩි පැත්ත එක. ඒකදී අනිවාර්යයෙන්ම NPV ඍණ. හැබැයි අපි මෙතන ආදේශ කරනකොට මම කීවා මේක අපි ධන ඍණ ભેදයකින් තොරව ආයෝජනය මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට මේ දෙක එකතු වුණාම ධනාගයක් එන්නේ. මෙතන එතකොට P PQ වලට දරන අනුපාතය කියන එක තමයි. දැන් මේ ඔන්න ඔය එක මේ අකුරු ටික ගැන කලබල වෙන්න එපා පුතේ. අකුරු ටික ගැන කලබල වෙන්න එපා. ඔක්ක කටපාඩම් කරගත්තත් ඇති. සංකල්පයක් හැටියට ඕක දියුණු කරේ කොහොමද කියන එක ඕනෙත් නෑ. මොකද ඒක වෙනමම ගණිත පාඩමක්. ඒවට අපි යන්න ඕනේ. දැන් මේ AB PQ වලින් ආපු සමීකරණය මතක තියාගන්න පුළුවන්. ඒක මතක තියාගන්න පුළුවන් වේද? මෙමරයිස් කරගන්න පුළුවන් වේද? බය වෙයිද? අපෝ මේක නම් මතක තියාගන්න බෑ. මෙහෙම ලොකු මේ සමීකරණයක් අපි කවදාවත් බැංකුවේ නම් පාවිච්චි කරන්නේ නැද්ද? මේවා අපිට ඕනේ නැහැ. ප්‍රස්ථාර කොලයක පුතේ අනින්න දුන්නේ නැහැ තාම. එහෙම දුන්නා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ප්‍රස්ථාර කොලයක යන්න නම් අන්නාංග දෙකක් හොයාගත්ත කොහේ හරි කමක් නැහැ. ඉරි දෙකක් ගැහුවා. ඉරක් ගැහුවා එතකොට ඉවරයි. හරියට ප්‍රස්ථාරය හොඳට ඇඳගත්තා නම් ප්‍රස්ථාරය දීර්ඝ කරපු ගමන් උත්තරේ එනවා. කොහොම ප්‍රශ්නයක් අහුව කවුරුත් උත්තර දෙන්නේ නැහැ. පුතේ P ඍණ Q කියලා ඔයා දාගත්තේ ඇයි දන්නවද? විජේසිංහ පුතා ඔයා අහන්නේ P ඍණ Q කියලා දාපුවාම Q වල අගය ඍණ කියලාම දාන්න. ඔයා කියන්නේ මෙහෙම එකක්. P ඍණ Q කියලා මෙතෙන්ට දාමුද? එතකොට වෙන්නේ මොකද? P ඍණාගයක් නේ තියෙන්නේ Q වල. එතකොට මේක නිකම්ම ධනාගයක් වෙනවා. ඍණ ධනාගයක් වෙනවා. තේරුණාද පුතා? මොකද එහෙම කරන්න ගියොත් අපේ දරුවන්ට ඔක පැටලෙනවා. ඒකයි මම P ධනාගයක් කියලා කිව්වේ. P ඍණ කියලා දාලා ඍණාගය ආදේශ කරගන්න අමතක වෙලා මහා කලබ ගෑනියක් වෙන්න පුළුවන්. එකගයිද? මොකද පුතේ ගණන් හදනකොට අපිට මේවා අමතක වුණොත් එහෙම අපරාධයේ ගාන සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. අපරාධේ ඒක එහෙම නැතුව නෑ P ධන Q තමයි උත්තර දාන්නේ. දානකොට Q වලගේ නිකම්ම ආදේශ කරන එක තියෙන. ඒක ධන ඍණ බලන්න එපා කියලා ඔලුව තියාගත්තාම ඇති. දැන් මේක මතක තියාගන්න පුළුවන්ද? කවුරුත් ඒකට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? බය වුණාද?
को අනිත් දරුවෝ ටික කියන්නේ A B P Q එච්චරයි. මොකද කරන්නේ? A ඉඳලා වැඩි පැත්තට යනවා. ඒ ඉඳලා එකතු කරනවා. එතකොට කවදාවත් අමතක වෙන්නේ නැහැ. A ඉඳලා A කියන්නේ A ඉඳලා වැඩි පැත්තට යන්න ඕනේ. එහෙනම් A කියලා කියන්නේ මේ අපේ පැත්තේ තියෙන කියලා හිතා ගන්නකො අපි ඉන්න පැත්ත. තව ටිකක් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. එහෙනම් A ධන ඉඳ එකතු කරන්නම ඕන. හරි. ඔන්න එතන A චුට්ට හරි ගස්සන. ඊට පස්සේ තියෙන්නේ PQ වල තියෙන්නේ P බෙදීම P ධන Q. එච්චරයි. ඔළුවේ තියාගන්න ඕන ඔච්චර. P බෙදීම P ධන Q. ඊට පස්සේ තියෙන්නේ B ඍණ A. ඇයි B ඍණ A වෙන්නේ? B වැඩි A අඩුයි. ඒ අනුව උත්තරයක් A අඩු කිරීම B වෙන්න බෑනේ. එහෙම කියලා මතක තියාගත්තාම ලේසි. මොකද එතකොට IRR සමානයි ධන NPV ලැබෙන අනුපාතය එකතු කිරීම ධන NPV අගය බෙදීම ධන හා ඍණ NPV අගයන්ගේ සමුච්චය එකතුව වැඩි කිරීම එම පොලි අනුපාත දෙක අතර වෙනස. හරිද? දැන් ටිකක් මේ චිත්‍රය ටිකක් බරපතල වැඩි නේද? මෙහෙම ඇදලා තිබ්බහම මේ ප්‍රස්ථාරය විතරක් තියෙනකොට පහය පැහැදිලි වගේ. මම එන මේ ටිකක් මේක නම් පුතේ කටපාඩමේ තියාගන්න ඕන. වෙන කටපාඩමේ තියාගන්න පුළුවන් පොඩි අවබෝධයක් තියෙනවා නම් මතක් කරලා ලියාගන්නත් පුළුවන්. හැබැයි මම එහෙම කියනවා වඩා හොඳයි මතක තියාගන්න එක කටපාඩමින්ම උනත් කමක් නැහැ විභාගේ දවස් ටිකට වත් අඩුම ගානේ ගානක් આવොත් හදාගන්න. හරිද? සංකල්පයේ තේරුම් ගන්න තරම් වැදගත් මොකද්ද? මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තියෙනවා. මෙන්න මෙතන IRR තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ A, මේ තියෙන්නේ B, මෙන්න මේක P, එක Q. ඔච්චර. මම මේක ටික ලොකෝට අදින්නම්. මේ තියෙන්නේ IRR. මෙතන A. මෙතන B. මෙතන Q. මෙන්න මේ ටික තමයි Q කියන්නේ. අගේ මේක තමයි P කියන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට A මෙතෙන්ට යනකම් B. ඒක නම් ප්‍රශ්නයක් නෑ මොකද ඒක x අක්ෂය මත තියෙන්නේ. එන්න ඒක මතක තියාගන්න අමාරු නෑ. එහෙමනම් මොකද්ද මේකේ සූත්‍රය? IRR සමානයි A එකතු කිරීම P බෙදීම P ධන Q සාමාන්‍යයෙන් ධන ඍණ භාවිත කරන්නේ නැත්නම් ඔන්න ඔය ලකුණක් දානවා ඉරි කැලි දෙකක්. ඒකත් ඕනනම් දාගන්නකො. ඒතකොට ධන ඍණ දාන්නේ නැහැ කියලා මතක් වෙනවා. වරක් P ඍණ A. ඔන්න ඕක මතක තියෙන්න. හරිද? දැන් ඔන්න IRR හොයන්න පහසු වෙන ක්‍රමයක් හොයලා කීවා. දැන් කොහොමද A හොයාගන්නේ? අපි අර ඉස්සෙල්ලා හදපු ගානේ 110 දී NPV හම්බුණානේ අපිට. NPV හම්බුනේ ඔක්කොම ධනාගයන්නේ. මතකනේ? අපි අර එකිනෙකට වෙනස් ගණන් තුනක් හැදුවේ එකම ගාන ඇතුලේ 2018 ඒ ගාන. ඒකදී අපි 110 ආදේශ කරාම උත්තර තුනම ධනාගයන් හම්බුනේ. අපි එතෙන්දි කතා කරේ NPV ගැන විතරයි. ඒකල කොයි එකද තෝරගන්නේ. හැබැයි ඒ එක ව්‍යාපෘතියක් වෙනම ගත්තාම ඒකේ NPV හම්බෙලා තියෙනවා. ඒක ධනාගයක් වෙලා තියෙනවා 110 දී. එහෙනම් මොනවද අපිට හම්බෙලා තියෙන්නේ? ඒ ගානේ
A දන්නවා P දන්නවා. ඇයි 110යි ධනාගයක් ලැබිලා තියෙනවා. ඒක තව හොයන්න ඕනද? ඕන නැහැ. විභාගේ තියෙන වාසිය ඕකයි. ගානේ NPV කොටස හදපු ගමන් එක්කෝ A සහ P හම්බ වෙනවා, එක්කෝ B සහ Q හම්බ වෙනවා. අනිවාර්යෙන් වෙනවා. යම් කිසි රේට් එකකදී NPV ඍණ වුණොත් එහෙම ඒ කියන්නේ B තියෙනවා Q තියෙනවා. යම් කිසි අනුපාතයකදී NPV ධන වෙනවා කියලා කියන්නේ A තියෙනවා P තියෙනවා. දැන් හොයාගන්න ඕන මොකද්ද? අනිත් අගය. ඒක හොයාගන්න මොකද්ද අපි පාවිච්චි කරන්නේ? මේ ප්‍රස්ථාන. A සහ P ලැබිලා නම් හොයන්න ඕන B සහ Q නම් අනිවාර්යයෙන්ම හොඳ ඉතා වැඩි R එකකදී ආය NPV හොයන්න ඕන. අපිට හම්බෙලා තියෙන B සහ Q නම් ඒ කියන්නේ අපි හදපු NPV එක ඍණ වෙලා තියෙනවා නේද? NPV අගය අපි නම් කළ යුත්තේ ඉතා අඩු R එකකදී නැවත NPV හොයන එක. විභාගයේදී අපිට හම්බුනේ A සහ P කියමුකෝ NPV හදනකොට AP දෙක දැන් හරි. මොකද NPV හෙව්වාම ධනාගයක් ලැබුණා. ඒ කියන්නේ Aත් හම්බුණා Pත් හම්බුණා. දැන් අපි ටිකක් වැඩි කරලා B හොයන්න යනවා. අනේ හදලා බලනකොට ආයෙත් එන්නේ ධනාගයක්. මේ හැටියට ඇවිල්ලා තියෙනවා. වැඩක් තියනවද? වැඩක් නැහැ. ඇයි ඒ? මේකට ආදේශ කරන්න බෑ. හැබැයි ප්‍රස්ථාරය යන්න නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම මොන දෙක මොකක් හම්බුනත් කමක් නැහැ. මොකද ප්‍රස්ථාරයක් කියන්නේ කණ්ණාක දෙකක් යා කරන එකනේ. හරි ලේසි. නමුත් විභාගෙදී තාම ප්‍රස්ථාරයක් අඳින්න ආවේ නැහැ. දැන් අපි මොකද එහෙනම් කරන්නේ? A සහ P ලැබුණ වෙලාවට ඒ කියන්නේ ධන NPV එකක් ලැබිලා නම් NPV ගානේ කොටසේ IRR තුන්වෙනි කොටස හරි හදන්න කියලා තියෙනවනේ. අපි මොකද කරන්නේ? ඉතා විශාල R එකකදී සාමාන්‍යයෙන් 10 දී හම්බුණා නම් 30 40 දිහා විතර රේට් එකක් දාලා 140යි කියලා හිතලා අපි හදලා බලනවා NPV එක. මොකද නැත්තම් අපිට දෙපාරක් හදන්න විභාගෙදී වෙලාව මිඩංගු කරන එක අපරාධයි. හදිසිය හදලා බලනකොට ආයෙත් මේ හරිය වගේ ආවොත් හරි අපරාධයක් වෙන්නේ. වෙලාව අපතේ. ඒ නිසා අපි කරන්නේ බොහෝ වැඩි කරලා බලනවා. 140කට විතර හදලා බලනවා. අපිට හම්බුනේ B සහ Q නම් ඒ කියන්නේ අපි NPV හොයනකොට NPV ඍණාගයක් ආවා නම් අපි මොකද කරන්නේ? R ගොඩාක් අඩු කරලා බලන්න. අපි හිතමු මෙතන හම්බුනේ 118 දී තමයි ඍණාගයක් හම්බුනේ කියලා. එහෙනම් NPV ධනාගයක් වෙන්න තව ගොඩක් R අඩු කරන්න ඕන. අපි කියනවා 102කට විතර ගෙනල්ලා හදලා බලන්න. මොකද එතකොට තමයි අපිට අනිවාර්යෙන් දෙපැත්තේ ස්ථාන දෙකක් හම්බ වෙන්නේ. හරිද? දැන් ඔය ගානන් ටිකක් හදන්න ඕන. අපි ගාන හදනකොට ඒකට පොඩි කාලයකුත් ගත වෙනවා. මොකද පුතේ ගණන් හදන්න ඕන. එහෙම නැතුව විභාගයට මුහුණ දෙන්න බැරි වෙනවා. දැන් පොඩි කාලයක් අපි යොදවමු ඔකට ගානක් හදන්න. දැන් මම ප්‍රශ්න ටිකක් අරගෙන එනවා ලබන සතියේ. හරිද? සයන්ටිෆික් කැල් එක මේ වගේ මොකක් හරි જાතියක එකක් හැම කෙනෙක් ගාවම ලෑස්ති කරගන්න. මොකද නැත්තම් වැඩ කරන්න යනකොට ටිකක් අපහසු වෙනවා සැරින් සැරේට අර ඉලක්කම් හදන්න. අපි එහෙම එක්කුත් ප්ලාස්ටික් කරගමු. එහෙම කරගෙන ලබන සතියේ ඔය එකේ ගණන් ටික හදලා ඉවර කරපු තව අපිට තව ගණන් જાතියකටත් යන්න තියෙනවා. ඒ නිසා වෙනත් ගණන් වර්ගයකට. ඒ නිසා මේ කොටස අවසන් කරගමු. අවසන් කරලා අපි ඉදිරියට යමු. දැන් අද කතා කරපු ඒ වගේ මොන හරි ගැටලු මතුවුණාද? ටිකක් සංකීර්ණ කරුණු ටිකක් ආව තමයි. හැබැයි NPV හදනකන් නම් මම දන්නවා හොඳටම පැහැදිලි. මේ ප්‍රස්ථාරය හදපු ටිකක් දැන් පැහැදිලි. අර පොඩි පොඩ්ඩක් මේ සමීකරණයක් දුන්න එක තමයි ගැටලු. එක කටපාඩම් කරන්න වේද වගේ කියලා බයක් තියෙනවා. බය වෙන්න එපා. ගණන් දෙකක් තුනක් හදනකොට ඕක හොඳට මතක හිටිනවා. ඒ කියන්නේ මම තහවුරුවක් දෙනවා. අනිවාර්යෙන් මතක හිටින්න. ඒ කියන්නේ බය වෙන්න එපා. කො අනිත් දරුවෝ ටික උත්තර දෙන්න පුතේ. අද මොන හරි ක්ලැරිෆිකේෂන් තියනවද? වැඩි තව තේරුම් ගන්න දේවල් තියනවද? අනුර, දිලිනී, ඉනේකා, ලක්ෂිත, මදුෂිකා,
සඳනී විනේෂා වමලි කො කියන්න අර උත්තර ඕන පුතේ අද කතා කරපු ටික ගැන හොඳයි කො රයිට් ප්‍රශ්න මතුවෙන්න පුළුවන් දැන් විභාග පේපර්ස් ටික එහෙමත් දැන් අපි ඔක්කොම ටික ළඟට තියාගෙන අපි දැන් ඊට පස්සේ තව ටිකක් කල් දැන් තව ඊළඟ පන්තියක් හෝ දෙකකින් පස්සේ අපි පුළුවන් තරම් විභාග ප්‍රශ්න ටිකට අවධානය යොමු කරන්න ඕනේ. ලියන්න ඕන ප්‍රශ්න වලට උත්තර සෑහෙන උත්තර ටිකක් ලියන්න. උත්තර කතා කරන්න. සාකච්ඡා කරාම තමයි අපි විභාගයට බය නැතුව එන්නේ. මොකද නොවැම්බර් මාසේ විභාගේ තියෙනවා. අර එදා පුතෙක් ඇහුවා මාර්තු මාසේ ගෙවීම් කරපු අයට මාර්තු මාසේදී කරලා තිබුණා නම් මොකද විභාගයට වෙන්නේ කියලා. ඒක මම ඇහුවාම IBSL එකෙන් පැහැදිලිවම කිව්වා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඒ විභාගයේ ඒ විදිහටම ඒගොල්ලන්ට නොවැම්බර් මාසේ විභාගයට පැමිණීම ලැබෙනවා. කොයි එකටත් පුතේ කතා කරලා තහවුරු කරගන්න ඊමේල් එකක් හරි වල තහවුරු කරගන්න තමන්ගේ ගිය පාර ගෙවපු ඒවා ගිය පාර ගෙවලා තිබුණා නම් ඒවා හරියට මේ වාර පාවිච්චි කරනවද කියන එක. ඒකත් තහවුරු කරගන්න. හරි. එහෙමනම් අද අපේ සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරනවා. අපි අද ටිකක් කාරණා වලට කාලය ගත කරා ගානකුත් නැවත හැදුවා. මොකද අපි පොඩ්ඩක් මතක් කරමින් යන ගමනක් නිසා. හොඳයි. මම නැවත සැරයක් අහනවා මොනවත් ක්ලැරිෆිකේෂන්ස් තියනවද? මොනවාරි තියනවද? තවත් ක්ලැරිෆිකේෂන්ස් මොනවාරි තියනවද අහන්න? හරි. එහෙම මොනවාරි තිබුණත් අපිට නැවත කතා කරන්න පුළුවන්. හරි. එහෙමනම් ඒ අද කරපු කාරණා ටික එහෙමනම් නැවත අපි පාවිච්චි කරන්න බලනවා ගණන් හදනකොට ඒ අදහසත් එක්ක අපි එහෙනම් අදට පන්තිය නවත්තනවා හැමෝටම සුබ සතියක්